අයිබෝවන් රෙකෝ ලැබ්ස් TV වෙතින් ගෙනෙන සුහද හමුව. අද අපි අපේ සුහද හමුවට කැඳවාගෙන ආවා ක්ෂේත්‍රයේ සිටින එක්තරා විදිහක දැවැන්ත චරිතයක්, කලාකරුවෙක්. මම හිතනවා ඔහුගේ මූණ බලන්න ඉස්සෙල්ලා මේ හඬට පොඩ්ඩක් ඇහුම්කන් දීලා බලන්න මතකයක් තියෙනවද කියලා ඔබට? මෙහෙම කියන්න පුළුවන් දැන් මේ වැඩසටහන සූරප්පට එන්න කිව්වා. හැබැයි සූරප්පා ආවේ නෑ. චූටි කුකුත් එක්ක මම හිතන්නේ මොකද්ද ප්‍රශ්නයකට ගියා. මොකද කොවිඩ් හන්ද මට කාලෙකින් හම්බුනෙත් නෑ. ඒ මනුස්සයට මොනවද නැද්ද කියලා මම දන්නෙත් නෑ. මම හිතන්නේ අහලා පුරුදු ඇති මයික් ප්‍රනාන්දු මහත්මයා අපිත් සමග අද එකතු වෙලා ඉන්නවා. මයිකයි අයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් බොහොම සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. දැන් මේ ජිම්පප්පගෙන් අපි මේක පටන් ගත්තේ. ජිම්පප්පා ගැන මුලින් කතා කරලිමු. දැන් මේ කොහොමද මේ ජිම්පප්පා කියන එක ආවේ කියන එක චුට්ටක් අපිට කිව්වොත්. ඔය දැන් කියන්නේ ඔය සිරස ආයතනයේ අවුරුදු 20කට 25කට විතර කලින් උක පටන් ගත්තේ. එතකොට හඬකැවීම් ශිල්පියෙක් වශයෙන් සහභාගී වෙලා හිටියා මම. වෙනත් ඒ ආයතනයේම වෙනත් මැදිරියක හඬකැවීමකට සහභාගී වෙලා රාත්‍රී 10ට විතර එළියට එනකොට මේ අලුතෙන් සිරසට ඇවිල්ලා තිබුණා කාටුන් සීරීස් එකක්. ඒ තමයි සූරපප්පා. මේකට හඬ මුසු කිරීම මේ ඒගොල්ලෝ පරිශනාත්මකව මේ කරගෙන යන අවස්ථාව. හඬවල් තෝරගන්න ඉස්සෙල්ලා එක එක හඬවල් දානවා. දැන් ඔය තෝරගත්ත හඬටත් 5 දෙනෙක් 6 දෙනෙක් විතර හඬ මුසු කරලා තිබුණා. ඊ අනාතරතුරේදී චන්ද්‍රා රණතුංග මහත්මයා කතා කරලා කිව්වා මේ මයිකේ මේ අපි අලුත් කාටුන් එකට මේක පොඩ්ඩක් වොයිස් එකක් දීලා යන්න පොඩ්ඩක් වොයිස් ටෙස්ට් එකක් කරලා යන්න කියලා. මම හෙට කරමු දැන් නම් ටයර්ඩ් කියලා. නෑ කමන්නේ ඔය යන්න කියලා. පස්සේ ඉස්සරහට පෙන්නුවා විනාඩි 5ක විතර පෙන්නුවාට පස්සේ මම පේනවා මේක හරි ලස්සනයි. දැක්ටි හත පුද්ගලෙක් මට වඩා පොඩ්ඩක් වෙනස්. මේ පස්සේ මම බැලුවා මේක ටිකක් අර දෙබසක් මට දුන්නා. මම කල්පනා කළා මේක ටිකක් අර විනෝදකාමී ගතියකුත් තියෙනවා. මට හිතුණා මේක ළමයිටනේ පෙන්වන්නෙත්. අර ඒක තිබිච්ච අර බැරෑරුම් හඬක් තමයි තිබුණේ ඔරිජිනල් එකේ. ඒක ඔරිජිනල් එකේ තියෙන බැරෑරුම් හඬ. ඔව් මෙන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම කල්පනා කළා මේක කිරිල්ලොල් විදිහකටත් මේක දිගටම අරන් යනවා නම් පොඩි වෙනස් හඬක්. එහෙම හඬක් මං ගාව තිබුණේ නැහැ. ඔව්. ශනිකෝ මං හිතලා මං දැම්මා. ඒක තිබිච්ච දෙබස මේ රෝමන් කාර්යෝ කොටු ඇතුළට වෙලා මොනවා කරනවද මන් දන්නේ නැහැ. ඇවිල්ලා ගැහුවා නම් ඉවරයිනේ. එතකොට අපිටත් ගහන්න තිබුණා. කාලෙකින් ඇඟපතේ හිරියර ගත්තෙත් නැහැ. ඔන්න ඔක තමයි තිබුණේ. ඔව්. දෝක දාලා හරියනවා කියලා මම ඉතින් පිටත් තුනච්චරයි. ඕක තමයි මුල්ම හඬ කැවීම ඒ කාටුන් එකේ. ඔව්. ඒකට ජිම්පප්පා චරිතයට අමතරව තවත් දේවල් කරලා තිනවා. අපි දැන් ඒවට පසුව ප්‍රවිෂ්ඨ වෙනවා ඔබත් සමග සාකච්ඡාවේදී. මයිකයි මුලින්ම දැන් අපි ජිම්පප්පා ගැන කතා කරා. මට කියන්නකො මේ නම කවුද දැම්මේ කියලා මේ මයික් කියන නම. මයික් කියන නම නේද? මොකද දැන් මේකට හේතුව දැන් මයික් ප්‍රනාන්දු. ඔව්. එතකොට දැන් මේ මයික් හැමතිස්සෙම ඉන්නේ මයික් එක්කම තමයි. මයික් ඉන්නේ මයික් එකක් පොඩි කාලේ ඉඳලම මයික් එකක් ඉස්සරහා මයික් ඉන්නේ. දන්නවද? ඔබ දන්නවද? ඔව්. මං ලෝකේ වැඩිම ඉන්න ආස තැන කොයිද කියලා? ස්ටුඩියෝ එක. මයික්‍රොෆෝන් එකක් සහ කැමරාවක් ඉදිරියේ. හොඳයි. මම වැඩිපුර ඉන්නේ මයික් එකක් ඉදිරියේ. ඒක මගේ ජීවිතයේ තියෙන ලොකුම ආසාවක්. ඔබේ තෘප්තිය. තෘප්තිය. හැබැයි මයික් කියලා නම ආවේ මගේ නම මයිකල් ඇන්තනි ප්‍රනාන්දු. ඕක ඉස්සලාම අපි මේ අපේ ඉන්න දිවෙන පත්‍රයේ හිටපු කතුරුතුමා නාරද නිශ්ශංක. එතුමා අපේ ගෙවල් ළඟ ඉන්නේ. ඉතින් අපි ඉස්සර නිතරම හම්බ වෙනවා. අපිට කතා කරන්නේ මයික් කියලා අපි. පවුලේත් කතා කරන්නේ මයික් කියලා. එතකොට නාරද නිශ්ශංක මට නොදැනුවත්වම පත්‍රයක ආටිකල් එකක් දැම්මා. මගේ හිටපු නාට්‍ය ගැන එහෙම ආටිකල් එකක් දැම්ම දිවෙන පත්‍රයේ කලාපිටුවේ. ඒකේ දැම්මේ මයික් ප්‍රනාන්දු කියලා. එයා තමයි මයික් ප්‍රනාන්දු කියලා හැදි දැම්මේ. මම දන්නෙත් නැහැ. ඔව්. ආටිකල් ගැනම වැඩි දැනුමකුත් නැහැ. එයා තමයි දැම්මේ. ඊට පස්සේ හැම නාට්‍යයකම ටයිටල් එකට ගියේ මයික් ප්‍රනාන්දු. ඔබ ඉපදිච්ච දවස් ඉඳලා මේක දෛවෝපගතව ඔව් මයික් කියන නමත් එක්ක මයික්‍රොෆෝනය ඇවිල්ලා මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මයික්‍රොෆෝන් එක තමයි නිතරම ඉන්නේ. සමහරවිට අපේ ඔය ගෙදර මයික් කියන සමහරවිට මයික්‍රොෆෝන් කියලාත් මට කියනවා. ඒක හරියටම හරි. මයික් එකක් ඉස්සර පිට තමයි ඉන්නේ. මේ දැනුත් මේ මයික් එකක් දාගෙන ඉන්නේ. ජීවිතේ වැඩිම කාලයක් මයික්‍රොෆෝනයේ ගත කරලා තියෙන්නේ මයික්‍රොෆෝන් එක ගත කරලා තියෙනවා.
මයික් ප්‍රනාන්දු මහත්මයා කිව්වහම සාමාන්‍යයෙන් අපි දන්නේ හිත හොඳ හැමෝටම උදව් පදව් කරන කෙනෙක්. ඔව් මං කැමති මේ මයික් කියලා කතා කරන මයික් ප්‍රනාන්දු මහත්මයා ඕනේ නැහැ. හරි. ඔන්න මයික් අයියාගේ ඉල්ලීමට අපි ඊට දෙනවා මයික් අයියා කියලා අපි මෙතනින් එහාට ඒක තමයි බොහොම සැහැල්ලුයි. ඒක මට නිකන් අර ඊසි පුදුම නිදහසක් දෙනවා. පුදුම නිදහසක්. හොඳයි. මයික් අයියා කිව්වහම බොහොම සැහැල්ලු බොහොම සන්තෝෂෙන් ඉන්න හැමෝටම උදව් පදව් කරගෙන බොහොම විනෝදෙන් ඉන්න පුද්ගලයෙක්. නමුත් දැන් මේ මෑත් එක තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මයික් අයියා දුෂ්ටයෙක් වෙලා තියෙනවා. දැන් මේ මට ඇහෙනවා මිනිස්සු කියනවා මයික් ප්‍රනාන්දු හරි දුෂ්ට මිනිස්සෙක් නෙවෙයි මිනිස්සයා. ජාත්‍යන්තරයෙන් බැලුම් එනවා. ඔව් මොකද්ද දැන් මයික් අයියා මේ දුෂ්ට කතාවට හේතුව? දැන් මේ කොහොමද මේ දුෂ්ටයෙක් වුණේ මේ මෑත් එකදී ඉඳලා? ඔකට හේතුව මේ ළඟදී මම රඟපානවා මේ සකුගේ ලෝකයේ කියන සෑම දිනකම රාත්‍රියේ අපිට නරඹන්න හැකියාව තියෙනවා. සතිය දිනකම රාත්‍රියේ 8ට සිරසෝස්සේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. ඒ සකුගේ ලෝකයේ ප්‍රින්ස් අංකල්. ඔක සකුගේ කතාවේ ඉඳන් ඔක ආවේ. සකුගේ කතාවේ ප්‍රින්ස් අංකල්ම සකුගේ ලෝකයටත් ප්‍රින්ස් අංකල්ම තමයි. ඔව්. මේ කතාවේ චරිතයේ වෙනසක් වුණා. චරිත විකාශනයක් වුණා අර දුෂ්ට පැත්තකට. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් බැනුම් එනවා. මේක මම බොහොම සන්තෝෂෙන් ඒව බලන්නේ. ඒ දුෂ්ටයි කියලා එන. ඔය ඒකට කියන ඒවා සමහරලාට මට කියන්නත් බෑ සමහරලාට. මේ ඒකට මම හැබැයි hina වෙලා තමයි බලන්නේ. මං ආසයි ඒකට. ඔව් මයිකයි මම හිතන්නේ යම් කිසි ගායකයෙක් හෝ නළුවෙක් හෝ ඕනෑම කලා ක්ෂේත්‍රයේ සිටින ඕනම කෙනෙක් විතරක් නෙමෙයි වෙන ඕනෑම ක්ෂේත්‍රයක වුණත් අපි ඒ අපේ ප්‍රේක්ෂකයාට හෝ අනිත් පාරිභෝගිකයාට හෝ ඒකන තෘප්තිමත් වෙනවා නම් එතන තමයි ඔහු සාර්ථකයි කියලා කියන්න පුළුවන් තැන. හරි. එතකොට රංගනයේදී යම් කිසි පුද්ගලයෙක් කලාකරුවෙක් අපේ ඒ නරඹන කෙනාගේ තුල යම් කිසි විදිහක ආවේගයක් වෙන්න පුළුවන් සතුටක් වෙන්න පුළුවන් දුකක් වෙන ප්‍රකම්පනයක් යම් කිදියක ඇති වෙන විදිහට රංගපෑමක් සිද්ධ කරනවා නම් ඒක තමයි ඔහු තුල තිබෙනා වූ සැබෑ දක්ෂතාවය. ඒකට විශේෂ හැකියාවක් තිබිය යුතුයි. මෙහෙම දෙයක් තියෙනවා. ඒ චරිතයට ලැබිලා තියෙන දෙබස්. ඔව්. අපි ඒකට දැන් වචන වලක් නේ තියෙන්නේ. ඒකේ අර මුල් පිටපත කියවනකොට ওই පිටපතේ තියෙන දෙබස් ටික බොහොම සැහැල්ලුවෙන් කියන්න පුළුවන්. ඒක වෙනම විදිහකට උච්චාරණය කරන්න පුළුවන්. අපිට පොඩ්ඩක් කරලා පෙන්නන්න. ඒක කියන්න පුළුවන් මෙහෙම. දුව මම ඔය මාලක ඔයාගේ පවුලේ යට කරපු අසාධාරණ හින්දා මම මේ විදිහට පැරලයිස් වුණා. මට ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මාලකකින් පරිගන්න. මම කියන්න තිබුණා. ඒක කියන තවත් විදියක්. නමුත් ඕක එතෙන්දී මම එතන අර දුවත් එක්ක ඉඳලා ඒක නිකන් අප්සෙට්ලා දුව අර ඇඬුම් මුහුණක් ඇවිල්ලා මං එතන ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ අඬනවානේ. එතන මං ඒගොල්ලොත් එක්කම අඬලා මම මේ විදිහට පැරලයිස් වුණේ. මාල්ක ඔයාටයි හර්ණයටයි කරපු අසාධාරණ හින්දා මට ඕනේ කවදා හරි මැරෙන්න ඉස්සෙල්ලා මාලේක පරිගන්න කියලා කියන්නත් පුළුවන්. ඒක තමයි වඩාත්ම සුදුසු ඒක තමයි අර ඇස් වලට කඳුළුත් එනවා. ඒක ඒ විදිහට තමයි ඒක දෙවෙනි වතාවට කියන්නේ දෙවෙනි විදිහට කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකත් එක ඒ රංගන ශිල්පියාගේ තියෙන ක්‍රමවේදයක්. ඒකට අධ්‍යක්ෂවරයා විරුද්ධ වුණෙත් නැහැ. ඉතින් අර පරිගන්නවා කියන එක ඔය වෙන ටෝන් පරිගන්න කියන්නත් පුළුවන්. එක ටෝන්ස් වලින් කියන්න පුළුවන්. ඉතින් ගැළපෙන ටෝන් එක තමයි අධ්‍යක්ෂවරයා ගන්න. ඉතින් මේක මුකුත් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. දැන් ඔය ඒ වගේ දර්ශනයක් දෙපාරක් තුන් පාරක් ෂූට් කරන්නත් බෑ. මොකද ඇස් වලට කඳුළු ආවා කියලා දෙවෙනි පාර ආයි කඳුළු ගන්න බෑ. බෑ. ඒක අපහසුකාරයක්. කඳුලක් ඇවිල්ලා කඳුල පිහදැම්මට පස්සේ ග්ලිසරින් දාලවත් ගන්න බෑ. ගන්න බෑ. ඒකයි වෙනස. මොකද එතනින් ආවට පස්සේ ආයි එතන ඉවරයි. ඉතින් ඔන්නෝම තමයි ඒක විකාශන වුණේ. ඒ මොහොතේ ඉඳලා එයා ප්‍රේක්ෂකයන් තුළට ගියේ දුෂ්ට චරිතයක් කියලා තමයි ගියේ. නැත්තම් සෞම්‍ය චරිතයක් කියලා යන්න පුළුවන්. කොහොම වුණත් මයික් අය හැමදාමත් අපි දන්නවා බොහොම සෞම්‍ය පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ රඟපෑම තුළින් ඔහුව වෙනත්ව මගකට යොමු වුණත් හැමදාමත් මයික් අය අපිත් එක්ක ඉන්නේ සොඳුරු මිනිසා කිසිම වෙනසක් නැහැ. හොඳයි මයික් අය දැන් මේ දවස්වල දැන් කරන වැඩ ගැන කතා කරා. මම පොඩ්ඩක් අතීතයට යන්න කියලා හිතුවා මේ අර කිඹුලා කියලා ආමන්ත්‍රණය කළා නේද කාලයක් ඔබතුමාට?
මට නේද? ඔව්. ඔව් මොකක්ද හේතුව කියලා අපිට පොඩ්ඩක් කියන්න. එහෙම දෙයක් තියෙනවා දැන් මේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්නේ. ඉතින් මමත් හරියට ආසයි කෘෂිකර්මයට. මේ දැන් ඔය මේ පොළ පහට පරිසරයට අපි ආසයිනේ. එතකොට මේ මට මේ දෛවපගත සිදුවීමක් වශයෙන් මට අහම්බෙන් ටෙලිවිෂන් ආයතනයෙන් අවස්ථාව ලැබුණා සුනිල් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු මේ කිඹුලා උදැල්ල උදළුතල ඇඩ් එකකට වෙළඳ දැන්වීමකට. ඒක නම කිඹුලා කියන උදැල්ල. ඊට පස්සේ මේක ශ්‍රීලංකන් ආයතනයෙන් කරපු දෙයක්. අදටත් තියෙනවා. අදටත් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ උදළුතලේ ඉතාමත් හොඳ උදළුතලයක් කියලා තමයි බොහෝ දෙනෙක් පිළිගන්නේ. ඒ ගොවියෝ දන්න අය. ඉතින් ඕකට මට අවස්ථාව ලැබුණා. ලැබිලා ඒක ඒ කාලේ ඔය දූ දරුවෝ ටිල් නාට්‍යයත් එක්ක සිලින්කෝ ආයතනයෙන් කරපු දූ දරුවෝ ටිල් නාට්‍ය ඒකත් මාලා නාටකයක්. ඒක එක කතාවක්. ඒක දිගටම යනවා. සෑහෙන ප්‍රමාණයක් කොටස් විශාල ප්‍රමාණයක් තිබිච්ච නාට්‍යයක්. හැමදාම ඉරිදර 8යි 8:30ට. ඒකට ඉස්සෙල්ලා 8:25ට වගේ මේ වෙළඳ දැන්වීම යනවා. හැමදාම ඒ වෙනට අවුරුදු දෙකක් විතර එක දිගට ගියා. එතකොට මේ කිඹුලා උදැල්ල ඒ වෙළඳ දැන්වීමත් එක්කම ඒකේ රඟපාන මම එඩ්වඩ් ගුණවර්ධන. එතකොට මේ කවුද සියාතුයි සිරිසේනයි. එතකොට දෙමම තමයි සිරිසේන. ඔව්. දෙමම තමයි කිඹුලා උදැල්ලට ඉගෙන් කොටන්නේ. එතකොට එඩ්වඩ් ගුණවර්ධන සියාතුගේ චරිතය කළා. ඉතින් මේ නිසා මේ කිඹුලා උදැල්ල ඇඩ් එක නිසා තමයි මට කිඹුලා කියලා වැටුනේ. ඒක තමයි කිඹුලා කියන නම පටබැඳීමේ රහස. ඔව් ඒක තාමත් කතා කරනවා කිඹුලා කියලා. කිඹුලා කියලා. එතකොට මට දැන් කිඹුලාගෙන් පොඩ්ඩක් එහාට යනවා. මට මතකයි කිඹුලත් එක්කම වගේ මේ ට්‍රැක්ටර් එක ගෑනු ළමයි ගොඩක් එක්ක නැගලා ගියන නිකන් කුඹුරක් කන්න වගේ උත්සාහයක් දරපු මොකක් හරි. ඔව් අර පාදුක පැත්තේ. ඔව් මොකක්ද ඒ උනේ? ඒකේ වැඩි තියෙන්නේ කිඹුලා උදැල්ල රූපගත කරපු ස්ථානෙම තමයි ඔය. අවුරුදු ගණනාවකට පස්සේ මේ ඒකත් සුනිල් රත්නායක මහත්මයාම තමයි ටෙලිවිෂන් ආයතනයේ. එයාට ලැබිච්ච මේ වෙළඳ දැන්වීමක් ගොවිසෙත. ගොවිසෙත ලොතරැයි. ඒකට මාව යොදාගත්තා මාව දැන් ජනප්‍රියලා තියෙන කිඹුලා හිටියෙන්නේ. ඒතකොට කිඹුලා උදැල්ලේට භාවිතා කරපු දෙබස් මේකට සම්බන්ධ කරගෙන තිබුණා. ඒ දෙබස්ම මේ සම්බන්ධ කරගෙන ඒ ළඟ යන දෙබස් ටිකස් මිස් රත්නායක කියන සුනිල් රත්නායක මහත්මයා ඒක හදලා මට උච්චාරණය කරන්න දුන්නේ ඒ දෙබස් ටික. ඒක අර ට්‍රැක්ටර් එකේ පැත්තකින් කාන්තාවකුත් තියාගෙන යනවා. මේ ඒක තමයි අර ගොවිසෙත ඇඩ් එක. ඒකත් ගොඩාක් ජනප්‍රිය වුණා. සෑහෙන කාලයක් තිස්සේ ඒක ප්‍රේක්ෂකයන් අතර රැඳිච්ච වෙළඳ දැන්වීමක් විදිහට මට මතකයේ තියෙනවා. මයිකයි අපිට කියන්නකෝ දැන් කොහොමද මේ දැන් අපි කතා කරන්නේ මේ කාරණා කීපයක් දැන් ජිම් පප්පාව දැන් කිඹුලා උදැල්ලාව ගොවිසෙතාව දැන් මේවට එන්න කොහොමද මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ? ඔබ මොන ආකාරයෙන්ද කවුද ඔබට උදව් කරේ? කොහොමද මේ ගමන ආවේ? ඔය අතවශ්‍ය උදව් කරපෑ ගොඩ දෙනෙක් හිටියා. මේ රංගනයට සහභාගී වෙන්න කියලා මට මේ එහෙම කැමැත්තක් තිබුණේ නැහැ පාසල යන කාලේ. අතවශ්‍ය මම මේ අධ්‍යාපන ලැබුවේ අතවශ්‍යම වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ක්‍රීඩකෙක් වෙන්න බලාපොරොත්තු මට ඊට වඩා තිබුණා. අවසන් ඉලක්කය ගුවන් නියුමෙක් වීම. ඉලක්කය. ඒ නිසා මම අර ශිෂ්‍ය බඩ බලකායෙත් අවුරුදු ගණනාවක් හිටියා. බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය තමයි මේ හැමදේම සිද්ධ වුණේ. අනිත් පාසලත් කොළඹ පාසලත් හිටියා. ඒදලා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයටත් මම ගියා උසස් පෙළ කරන්න. මොකද අම්මා ඒ වැඩ කරපු ආයතනේ මාරුවීම් හම්බ වෙනවනේ. ඔව්. ඒතකොට බදුල්ලේ ඉන්නකොට තමයි ඔය බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට ගියේ. ඒකට එහෙදී මේ මම ගායනයට හරි ආසයි ඉස්සර. ඔය හිටපු ගමන් වරින් වර සංගීත තරඟ පවත්වනවා. ගීත ගායනා කරනවා. ගීත ගායනා. හැබැයි මේ සංගීත ඔය මේ අවට ඉස්කෝලේ ඔක්කොමත් එකතු කරලා තියෙන හැම පරීක්ෂණෙම තියෙන්නේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලේ. ඒ හොඳ ශාලාවක් තිබුණා. විශාල ශාලාවක්. විශාල ශාලාවක්. ඉතින් ඔන්න ඕකට ඇවිල්ලා අපි සංගීතය මට මතකයි මම ওই ගීත ගායනා කරනවා තරඟ වලට ඉදිරිපත් වෙනවා සමහර ඒවා ජයග්‍රහණය කරනවා සමහර ඒවා ජයග්‍රහණය කරන්නේ නැහැ. එතකොට ගුණදාස පෙරේරා කියලා සිංහල උගන්වන ගුරුවරයෙක් හිටියා. ඒ පාසලේ. එතුමා මාව නිරීක්ෂණය කරලා එතුමා වේදිකා නාට්‍යයක් හදුවා පළවෙනි වතාවට සත්‍ය ගවේෂණය කළා. මේ සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ සම්බන්ධ වෙච්ච කතාවක්. ඒකේ ගායනා තියෙනවා.
ඒකේ මේඝවර්ණ කියන රජතුමාගේ චරිතය මට ලබා දුන්නා. මම දන්නෙත් නෑ දැන් මේ රංගපාන්නේ කොහොමද මොකද්ද මේක කරන්නේ දන්නෙත් නෑ. ඉතින් කොහොම හරි එතුමාගේ මගේ පෙන්වීම යටතේ මම මේකට සම්බන්ධ වුණා. එහෙම තමයි මුල් මාඩි තාලම. ඊට පස්සේ ඒක එතන ඉවරයි. ආය අවුරුදු ගණනාවක් තිස්සේ එහෙම ආය රංගපාන්න කැමැත්තක්වත් එහෙම මුකුත් නෑ. අධ්‍යාපන කටයුතු තමයි ඊට පස්සේ කළේ. අධ්‍යාපන කටයුතු. ඔව්. ඊට පස්සේ දැන් අධ්‍යාපනයේ කටයුතු කරගෙන ගිහිල්ලා නැවතත් කොහොමද මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ? හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ඊට පස්සේ මම කොළඹට ආවා. කොළඹට ඇවිල්ලා රැකියාවල් කළා. එතකොට පෞද්ගලික ආයතන වල තමයි වැඩ කළේ. රැකියාව කීපයක් කළා. ඊට පස්සේ මේ අහම්බෙන් සමහර වෙලාවට ඔය වෙනත් ආයතන වල වෙළඳ දැන්වීම් වල මම ඉන්නවා මම දන්නෙත් නැහැ. දැන් මට ඒ වගේ සිද්ධියක් මතක් කරගන්න. මම ආසයි මේ ඡායාරූපකරණයට. මගේ ළඟ තියෙන පොඩි කැමරා එකක්. දැන් මේ කියන්නේ තරුණ කාලේ. තරුණ කාලේ. ඔව්. ඒ පොඩි කැමරා එකක් තුන ඕකෙන් මම දකින ඡායාරූපකරණ එකපාරක් මට මතකයි මේ දෙහිවල සත්වත්තට ගිහිල්ලා අර අලියෙක් අර පොල්ලතු ටිකක් ඇදගෙන එනවා. ඇත් ගොව්වක් ඉන්නවා. ඉතින් මම මේකට මේ ඡායාරූප ගන්න හරි ආසයි. මම තව කීප දෙනෙක් එක්ක ගියේ. ඉල්ල මේ දැන් අලියා එහෙම එනවා. මම මේකේ කැමරා ඇසින් බැලුවා ඊට පස්සේ. කැමරා ඇසින් බලාගෙන මෙහෙම ළඟට ගන්න හදනකොටම කවුදෝ මන්දර මට ගහලා ඉල්ල තල්ලු කළා. තල වැටෙනකොට අලියා එතනින් ගියා. කියන්නේ මේ අලියා තමයි ගහලා තාපොඩින් අලියා ගහනවා. ඔව්. එතකොට මාත් එක්ක හිටිය කෙනෙක් තමයි. මොකද අලියා ළඟට වෙනවා මට මම බෙල්ලේ කැමරා ඇසෙන්නේ. එතකොට අලියා ඈතින් එනවා වගේ තමයි මට දැක්කේ. එතකොට අර ගැහුවේ නැත්නම් අලියා තමයි ගහන්නේ ඊට පස්සේ. අලියා තමයි ගහන්නේ ඊට පස්සේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේ දේවල් කරන. ඒ තරමට ආසයි. ඉතින් ඕක ඔය වගේ ඡායාරු අනු යාළුවන්ගේ මගුල් ගෙවල් වලට ගිහලා මම තම කැමරාමන්ලා ඉන්නවා. මම හැබැයි සමහර ඒ ඔක්කොම කැමරා වලට වඩා මම ගත්ත කෝණ ලස්සනයි. ඉතින් සමහර අයගේ වෙඩින් ඇල්බම්ස් වල අර වෙඩින් ඇල්බම් එකට අමතරව මගේ ඡායාරූපත් වෙනම තියාගෙන. මේ ක්වොලිටි නෑ ඉතින් අර වගේ ලොකුවට මේක කළා නෑ. මේ ලස්සනයි. ෆොටෝ ඡායාරූප ලස්සනයි. ඉතින් ඒවා මම නිතරම සලාකයකට තමයි යන්නේ. ඔය පිටකොටුවේ මේ පිටකොටුවේ ඒතර කොටුවේ ස්ටේෂන් එක ගාව තිබුණා සලාකයකේ ඉපදී. ඒ ඉදිරිපස්සම තිබුණා සලාක ආයතනයක්. ඕකට තමයි මම දෙන්නේ. ඡායාරූප හදලා දෙන්න කියලා. රීල් එක ගන්නෙත් එතනින්මයි. එතකොට එකපාරක් මම රීල් එකක් අරගෙන මේ ඡායාරූප ටිකක් අරගෙන මම එනවා සෙන්සුරක් දවස් මම කියන්නේ කාර්යාලයට ගිහලා වැඩ කළා. ඒකත් අරගෙන එළියට එනකොට කවුද ඡායාරූප මම දැක්ක වීඩියෝ කරනවා. එතකොට ඒගොල්ලෝ සලාකේකේ පොඩි වෙලෙන් දැන්වීමක් ඒගොල්ලෝ නිකන් පුංචි එකක් දාන්න. ඒකේ මම ඇවිදගෙන එනවා. දැන් මේ ආයතනයේ විසින් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් ආයතනයේ කරපු එක ඇවිදගෙන එන එකක්. ඉතින් ඒ කියන්නේ ඡායාරූප එතනට ගන්න ගිහිල්ලා ඒ කියන්නේ පාරිභෝගික සේවය පෙන්වන්නේ. ඔව්. මේගොල්ලෝ මං ආවෙත් ඒ ඡායාරූප බල හිනා වෙවි. ඔව්. ඒක ඒගොල්ලන්ට ඒක තව කීප දෙනෙක් ගත්තා නමුත් මගේ එක තමයි ගියේ. ඉතින් තාත්වික විදියට ඒක තාත්වික විදියට වෙන්න ඇති. ඒක ගත්තා. ඊට පස්සේ මට කීප දෙනෙක් මේ සලක ඇඩ් එකක් ඉන්නව නේද කියලා. මම දන්නෙත් නැහැ. මට ඒගොල්ලෝ කතා කළත් නැහැ. දැන් පසුව ඔබට ඇඩ් එක දකින්න ලැබුණාද? පස්සේ ලැබුණා. ඊට පස්සේ බැලුවා. බලපුවම ඇත්ත වශයෙන්ම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මට කියන්නේ දෙතුත් ඒගොල්ලෝ අරන් තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් කොහොම හරි ඊට පස්සේ දයානන්ද ජයවර්ධන මහත්මයා මට ඇත්ත වශයෙන්ම මම දේවත්වයෙන් සලකන්න ඕන කෙනෙක්. එතුමා තමයි ගෙදරටම ඇවිල්ලා එතුමාගේ අර වේදිකා නාට්‍යයක් අපි පුරුදු වුණා. නමුත් ඒක වේදිකාගත ගන්න හම්බුනේ ක්ලීටස් මින්ඩිස් මහත්මයා නිල්මිණ තෙන්නකෝන් ඒවා කීප දෙනෙක් හිටියා. නමුත් ඒක පුහුණුවීම් කටයුතු කරනකොට ඒ අතරතුරේදී හිමගිරි අරණ ටෙල් නාට්‍ය ඒක ටෙලිවියු තමයි නිෂ්පාදනය කළේ. එතකොට ඒකට මේ පියතිලක අතපත්තු කියන මහත්මයාත් සම්බන්ධ වුණා නිෂ්පාදනයෙන්. ඒකේ චරිතයකට සිරිදාස කියන චරිතයට මම තෝරගත්තා. ඒකට එහෙම ඒ කියන්නේ මම දන්නෙත් නෑ දැන් මේ තෝරගෙන මම එහෙම රංගපාලා අත්දැකීම් මුකුත් නෑ. අර වේදිකා නාට්‍යවල හිටපුවම තිබිච්ච විතරයි. ඒකෙන් තමයි ඉස්සරහට ආයේ පොඩි ඊට පස්සේ හිමගිරිය යන්නාම ඊට පස්සේ තමයි ටෙලිවියු එකේ කිඹුලෝ දැල්ල කළේ. ගුවිසිතත් කළේ. ඒ කාලේදීම තමයි ටෙලිවියු ආයතනයට මේ බර්ට්‍රම් නිහල් ආපු දවසක මමත් එතන හිටියා. එතකොට මිස් සුනිල් රත්නායක මාව හඳුන්වලා දුන්නා බර්ට්‍රම් නිහල් මහත්මයාට. එතකොට එහෙම මගේ දිහා බලලා ඔයාට හෙට එන්න පුළුවන්ද ගිරිඋල්ලට කියලා. හෙට මේ මම පිටපත දෙන්නම් ඔයාට චරිතයක් තියෙනවා කරන්න කියලා. ඒක මම මුකුත් දන්නේ නැහැ. එතකොට මම බස් එකේ නැගලා බෑග් එකකුත් එල්ලගෙන දැන් රියසල් කරලත් නැහැ. මුකුත් නැහැ. ටෙල් නාට්‍ය මුකුත් පිටපතක් දැකලත් නැහැ. ගිරිඋල්ලට ගියා. බස් එකෙන් තැන හොයාගෙන ගිහිල්ලා තමයි ඔය දඩබිමේගේ ජොානිස් කියන චරිතය කළේ. අපි සෑහෙන ඉතින් ඒ වගේ සෑහෙන කාලයක්
වෙහෙස මහන්සිලා තමයි ශාස්ත්‍රයේ හිටියේ. හැබැයි අවුරුදු ගණනාවක් හිටියට සමහර අය මම දන්නේ නැහැ. ඔව්. හේතුව මම රැකියාවක් කළා. ඔබ රැකියාවත් සමග තමයි කලා ක්ෂේත්‍රයේ කටයුතු වල නිරත වෙන්නේ. නිරත වෙන්නේ. රැකියාවට තමයි මම මූලික තැන දුන්නේ. කලාව මගේ විනෝදාංශය. ඉතින් ඒ කලා කටයුත්ත නිරත වුණාට පස්සේ ආපහු රැකියාවට යනවා. ඊළ තව මාස ගාණක් අවුරුදු ගාණක් ආයේ ගොඩක් අය කතා කරනවා. ඔව්. ටෙලිවිෂන් ආයතනෙත් කතා කරපුවා මට යන්න බැරිච්ච දේවල් තියෙනවා. එහෙම යන්න වෙලාවක් නැහැ. ඒ රැකියාවට විච්ච බාරදුර කාර්යයන් නිසා. ඉතින් ඔය මතක් වුණාම නිදහසක් ලැබුණාම ආයෙ මොකක් හරි කරනවා. ආයෙ මතක් වෙනවා. ඊට පස්සේ ආයෙ යන්නේ නැහැ. ඕකයි හේතුව. ඒ අතරම ඔබ මට මතක විදිහට වේදිකා නාට්‍යවලත් බොහොම එක රඟපාගෙන මට මතක විදිහට රෝමිය ගිනිගනි. ඔව් රෝමිය ගිනිගනි. ඒක අත්‍යවශ්‍යම සඳහන් කරන්න ඕනේ. ඒකට ගෞරවය දෙන්න බන්දුලු විතානගේ මහත්මයාට. එතුමා රූපවාහිනී සංස්ථාවේ නාට්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා හැටියට තමයි කටයුතු කළේ. අපි ඊට කලින් ඔය රංජිත් සිල්වා මහත්මයා අධ්‍යක්ෂණය කළ උත්තාන කියන නාට්‍යය. හරි? ඒක ටෙලි නාට්‍යයක්. වේදිකා නාට්‍යයක්. වේදිකා නාට්‍ය. ඒකේ මේජර් බ්‍රවුන් කියන චරිතය මම කළා. එතකොට මේ චරිතය රූපවාහිනී ඒ දවස්වල තිබුණා ඇහැට කනට කියලා. වැඩසටහන. මේක ඇහැට කනට වැඩසටහනට සඳහා අපි රූපගත කිරීම වලට මම හිතන්නේ තුන්වෙනි මැදිරියට උගල සහභාගී වුණා. ඒ සහභාගී වෙනකොට ඒ ප්‍රධාන පාලක මැදිරි හිටියේ බන්දුලු විතානගේ මහත්මයා. එතකොට අපි පටිගත කිරීම යන අතරතුරදී මට එක්කෙනෙක් ගැතේ පණිඩක් කියලා තිබුණා යන්න එපා. බන්දුලු විතානගේ මහත්මයා ඉන්නවා හම්බ වෙන්න. ඒ නිසා යන්න එපා කියලා පණිවිඩයක් ආවා. එතකොට ඒක ඉන්නේ ඊට පස්සේ බන්දුලු විතානගේ මහත්මයා ආවා. එළ මම එක්කන් යන් මයික් පොඩ්ඩක් තේ එකක් බීලා කතා කරමු කියලා. එක්කන් ගියා රූපවාහිනී කැන්ටිම. රූපවාහිනී කැන්ටිම අති විශාල කැන්ටිමක්. කැන්ටිම. ඔව්. ගිහිල්ලා මට මතකයි එතුමා මේ ට්‍රේ එක තියාගෙන බනිසුයි ප්ලේන් ටී අරන් එනවා. අපිට දෙන්න පුළුවන් ඉතින් මේවා තමයි කියලා. ඉතින් කෑවා. බනිස් කාලා තේ බොන ගමන් කිව්වා මේ ඒක පුද්ගල නාට්‍යයක්. පුතු සෙනෙහස කියලා. එතුමා අධ්‍යක්ෂණයේ පහුවෙන්දට රූපගත කරේ. එහෙම තමයි එන්නේ. ඔක්කොම මේ පිටපතවල දකින්නෙත් නෑ මුකුත් නෑ. එක පාට තමයි එන්නේ. එතකොට ඒ නාට්‍යයට සහභාගී වුණා යාගේ. ඒ සහභාගී වුණාට පස්සේ එතුමා මට කිව්වා මම මේ වැනිසිය වෙලෙන්ද අලුත් එකක් කරනවා. මේ මට චරිතයක් තියෙනවා කියලා. මම හිතන්නේ ඇන්ටෝනියෝ කියන චරිතේ ප්‍රධාන චරිතයක්. රිහර්සල් කරන්න එන්න කියලා ගෙදරට. ඉතින් පිටපතක් දීලා බලපුවම විනෝදයක් තේරෙන්නේ නැහැ. ඒකේ දෙපස් උච්චාරණය කරන සම්පූර්ණ වෙනස් ආකාරයකට. ඉතින් ඒක සෑහෙන ප්‍රමාණයක් හිටියා. එතකොට නිහාල් පෙරන්ඩෝ, එතකොට මේ සුනිත්‍රා සරච්චන්ද්‍ර මේ ගොඩක් දෙනෙක් හිටියා. හොඳ ප්‍රවීණ නළු නිලියෝ ගොඩක් දෙනෙක් හිටියා. එතකොට ඒ ඇත් එක පුහුණුවීම් කළා. පුහුණුවීම් කරලා තමයි ඒක වේදිකාගත කළේ. ඒකේ අවුරුදු 3ක් විතර හිටියා මම. අවසාන වශයෙන් බැසානියෝ කරන ප්‍රධාන චරිතය කුමාරයාගේ චරිතය කළා යසෝදා විමල ධර්මත් එක්ක. ඒතර මම තමයි අර අවසාන වශයෙන් තෝරගෙන යසෝදා විමල ධර්ම කියන්නේ ඒ කුමාරීව මට තමයි හම්බ වෙන්නේ. මම තමයි මේ මංජුසාවේ ඉන්නේ මම ඒ කියන්නේ මම ජයග්‍රහණය කළා තමයි යාව හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි මේ වේදිකා නාට්‍ය වලට ඊට පස්සේ එතුමා හදිස්සිය ආපහු කතා කළා මේ මොකද්ද සෙනෙහබර ඩොලි කියලා නාට්‍යයක්. ඒකෙත් එක නළුවෙක් නෑ එදා. මට උදේ කතා කළා කියනවා හවස එන්න කියලා. දෙපස් දන්නෙත් නෑ. මේ ෂෝ එකට ගියාට පස්සේ තමයි ඒ වෙලාව බලලා තමයි ගියේ. කියන සුළු චරිතයක්. ඒවත් රංගපාලි ඉවරලා තමයි තවත් වෙන ටෙලි නාට්‍යයකට අපි සහභාගී වුණා. මේ අර මුහුදේ කියන්නේ මාළු මුදලාල කෙනෙක්ගේ චරිතයක් මම කළා අමරාවක් කියලා. නිහාල් ප්‍රනන්දු මහත්තයා ඒක අධ්‍යක්ෂණය කළේ. ඒකේ බන්දුලස සංගීත මාස්ටර් කෙනෙකුට හිටියා ඒකේ. හරි ලස්සනයි කතාව. එතකොට මේ ওই රංගපාන කිව්වා මට කිව්වා මයික් මම හොඳ වේදිකා නාට්‍යයට මේ කතාව ලියාගෙන යනවා. ඔයාව මගේ ඔළුවේ තියෙනවා. මම කියන්නකෝ දැන් ලියලා ඉවරයි. ඔක්කොම මුද්‍රණය කළා කියන්න. මාස දෙකකට විතර පස්සේ මට කතා කරලා කිව්වා රිහර්සල් වලට එන්න කියලා ගෙදර. රෝමිය ගිනිගනි. රෝමිය ගිනිගනි. එහෙමයි රෝමිය ගිනිගනිට සම්බන්ධ. ඒකේ ඉන්ස්පෙක්ටර් මයික් කියන කැරක්ටර් එකට මගේ නම තමයි දාලා තිබුණේ. මයික් නමම තමයි මයික්ම තමයි පාවිච්චි කරන්නේ. ඉන්ස්පෙක්ටර් මයික්ම ඒක මටම ලියලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඒක සහභාගී වුණේ.
ඉතින් එහෙම වේදිකා නාට්‍යයත් එතුමාත් සමග කළා. ඒ සෑහෙන කාල ලංකාව පුරාම අපි ගියා. රෝමේ ගිනිගන්නේ කොපමණ කාලයක් ලංකාව පුරා ලංකාව පුරා අවුරුදු 5ක් විතර කාලයක් ප්‍රදර්ශනය කරුණා. දර්ශන කරනවා. එතකොට ලංකාවේ නොගිතනක් නෑ පාසල් දර්ශනද හැමතැනම පෙරදිනේ වලේ එහෙම තුන් පාරක් කළා. මට මතකයි විශ්වවිද්‍යාලේ වලේ ඒ නාට්‍ය නරඹුව එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී මරදානේ හැමතැනම පෙන්වුවා. ඒතකොට මේ පොළොම තියෙන හැම ශාලාවකම පෙන්වුවා. ලංකාව පුරාම ගියා. ඒත් වශයෙන්ම හරිම සන්තෝෂයි. අර පෙරදිනේ ලැබපු අත්දැකීම හරිය වැදගත්. විශ්වවිද්‍යාලේ තුලදී වෛද්‍ය පීඨයෙන් තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. බොහෝම නාට්‍ය නිෂ්පාදනය කරන වෛද්‍ය පීඨයෙන්. කලා පීඨ වලින් කවුරුත් මේ නාට්‍ය නිෂ්පාදනය කනගාටුවට කාරණයක්. කනගාටුවට කාරණයක්. වෛද්‍යවරුම තමයි ඇවිල්ලා මේ නාට්‍ය නිෂ්පාදනය දවස් 3ක්, ඒ කියන්නේ දවස් 3ක් කියන්නේ 3 වතාවක් පෙන්නුවා. ඒ 3 වතාවම ඒක සම්බන්ධ, ඒ කියන්නේ ඒක සංවිධානය කරලා තියෙන වෛද්‍ය අංශය, වෛද්‍ය පීඨය. ඒකට සම්බන්ධව මම ඔබෙන් තව ප්‍රශ්නයක් ඔව්. අද වෙනකොට අපේ රටේ කලාව තිබෙන තැන ගැන ඔබ මොකද හිතෙන්නේ? සහ ඔබ අද ඉන්න තැන ගැන කලාව සම්බන්ධයෙන් මම අහන්නේ. ඔබ තෘප්තිමත්ද? ඔව්, මම පළවෙනි එකට ඉස්සෙල්ලාම උත්තර දෙන්න. ඔව්. කලාව තියෙන්න ඕන තැන නෙමෙයි කලාව තියෙන්නේ. කලාව තියෙන්නේ වැරදි තැනක. ඒ වැරදි තැන තියලා තියෙන්නේ අපිමයි. විශේෂයෙන්ම සමහරලාට ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් නෙව තියන්නේ. ඒගොල්ලෝ හන්ද නෙව පවතින්නේ. ඔව්. සමහරලාට ඒ ශිල්පීනුත් සමහරලාට ඒවට සහභාගී වෙන්නේ මුදල් ඉස්සරහට දාලා. ඒ කියන්නේ සරස්වතී සහ ලක්ෂ්මී දෙකට එකට තියන්න බෑ. බෑ. එතකොට සරස්වතී ඒ කියන්නේ මුදල් ඉස්සරහට දාලා නිර්මාණය කරන්න බෑ. අමාරුයි. නිර්මාණය කරන්න බෑ, මුදල් ඕනේ. ඔව්. එතනත් ඒ ගස්ඨනේ තියෙන්නේ. මුදල් නිර්මාණය කරන්න මුදල් අවශ්‍ය නිසා තමයි කලාව දැන් වැඩි තැනක තියෙන්නේ. මුදල් නිසා කලාව පරිහානියටපත් වෙලා තියෙන්නේ. ඕක තමයි ප්‍රධානම දේ. ඒක නිසා මට එකක් අමතක වුණා. අර උත්තාන නාට්‍යයේ උදේ කුමාරි රණසිංහ එතුමිය තමයි නිෂ්පාදනය කළේ. ඒක කියන්න ඕන දෙයක්. ඒකෙන් තමයි බඳුළු විතානගේ මහත්තයා හම්බුනේ. ඒක මට කියන්න ඕනේ. සමාවෙන්න මම ආපහු ඒ ස්ථානට ආවට. එතකොට ඊළඟ ප්‍රශ්නේ තෘප්තිමත් වෙනවද කියලා. ඔව්. ඔව්. මං ගැන මම තෘප්තිමත්. මම සහභාගී වෙන්නේ හැම නිර්මාණයකටම මම සහභාගී වෙලා නැහැ. ඔබ තෝරා බේරාගෙන බොහොම වැදගත් හොඳයි යයි සිතන දේවල් වලට පමණක් සහභාගී වෙන ගතියක් මම දැකලා තියෙන එක එහෙමද? ඒක එහෙම පෙන්වන්නට එහෙම නෙවෙයි. ඔව්. මාව තෝරාගන්නෙත් ඒ විදිහේවත්. ඒ කියන්නේ මං ගැන ගොඩක් දන්නේ අය මට ගැළපෙන චරිත තමයි දෙන්නේ. ඒ කියන්නේ මම දැන් ඒකේ බලපුවාම පේන්නේ ඉඳලා හිටලා මම පේනකොට හිතන්නේ මේ නාට්‍ය තෝරා බේරාගෙන බොහෝම පරිස්සමෙන් නෑ. එහෙම එකක් නෑ. මට ලැබෙන ආරාධන ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම හිතවත් අයගෙන් තමයි. මම අනිත් සහභාගී වෙන්න ගොඩක් දෙලාට වැඩසටහන් වලට සහභාගී වෙන්නේ නාට්‍ය වලට හිතවත් අයගේ පමණයි. ඒ මට එතන ඉන්න පරිසරය හරිය වැදගත් රංගනයට. මට ලැබෙන හැම එකක්ම ගැළපෙන හොඳ නිර්මාණ. දැන් මට ලැබිලා තින්නෙත් එහෙම. ඒ ලැබිලා තියෙන චරිතය කවදාකවත් මට නොගැලපෙන චරිතයක් මට ලැබිලා නැහැනේ. ඉතින් ඒක තමයි මම තෘප්තිමත් වෙන්නේ. තාම මාව තේරුම් ගන්න මාව අවශ්‍ය කරන පිරිසක් මේ රටේ ඉන්නවා. දැන් රංගපෑම ගැන අපි කතා කරා. රංගපෑමට ආපු විදිහ ගැනත් අපි කතා කරා. අපි චුට්ටක් කතා කරමුද කොහොමද මේ පවුල විස්තර කියලා? කියන්නේ පවුල කවුද ඉන්නේ? ඔබට ඒ අයගෙන් ලැබිච්ච සහයෝගය කොහොමද මේ ආපු ගමනේ? අධ්‍යාපනය කොහොමද කරන්නේ? උසස් අධ්‍යාපනය ගැන අපිට විස්තර ටිකක් දැනගන්න මයික් කරේ. ඔව්. ඒකත් හොඳ ප්‍රශ්නයක්. පොඩක් අර වෙනස් සහකාරික ප්‍රශ්නයක්. පවුලේ අම්මා තාත්තා එතකොට සහෝදර සහෝදරියන් එක සහෝදරියයි සහෝදරයෝ දෙන්නයි මායි. තාත්තයි අම්මා සමාවෙන්න බාධා කරාට වැඩිමල්ම කවුද එතකොට? පවුලේ මම තමයි වැඩිමල්ම. ආ. වැඩිමල් මම. එතකොට දැන් අම්මයි තාත්තයි දෙන්නම ජීවිතුන් අතර නැහැ. අම්මත් අන්තරා වුණා 2013 දී. අම්මා හිටියේ ඇමරිකාවේ. ඇමරිකාවේ පදිංචිලා හිටියේ ඇමරිකානු පුරවැසියෙක්. අම්මා ලංකාවේ හිටියට ඇමරිකාවේ පදිංචිලා හිටියේ. මමත් හිටියේ ඇමරිකාවේ යන්න තමයි. නමුත් මට යන්න බැරි වුණා. මේ අර තාත්තා අන්තර වුණාට පස්සේ ඉතින් මට ගොඩ පවුලේ බර පැටුණා. මම ඒ ලෙවල් කරන කාලේ තමයි ඒ බර මට පැටුනේ. ඒ නිසා මට ඒ ලැබිච්ච
වගකීම් ඒක මට හොඳ දෙයක් කියලා මං හිතනවා. ඒකෙන් මට නායකත්වය කියන එක හරි ලේසි. රැකියාව කරද්දිත් මට ඒ නායකත්වය හරි ඉවහල් වුණා පාලනයේදී. ඉතින් අම්මා ජීවිතුන් අතර නැහැ. පවුලේ කිසිම කෙනෙක් අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. අපේ පුංචිම කෙනෙක් විතරක් ඉන්න අම්මගේ නංගි ගායිකාවක්. බටහිර ගායිකාවක්. එතුමිය මේ ලංකාවේ ඉන්න අනිකුත් බටහිර ගායකයන් ගායිකාවන් සමග ගීත ගායනා කළ මාර්ලි ඩි රොසයිරෝ. එයා ඉංග්‍රීසි ගීත ජෑස් ගායිකාවක්. නොයිලින් හොන්ට එතකොට ඩෙස්මන් සිල්වා එතකොට සුහාන් ඒ ඔක්කොමත් එක්ක ගීත ගායනා කරපු කෙනෙක්. දැන් ගීත ගායනා කරන්නේ නැහැ. විදේශගත වෙලත් හිටියා. ඒ හැර කිසිම කෙනෙක් අපේ පවුලේ මගේ අම්මගේ ඒ පාර්ශ්වයෙන් එන පොලෙන් සහ අපි ඒ පුංචිම හැර කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මයික් අයියා තමයි වැඩිපුරම කලාවට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. මං විතරයි. දැන් පුංචිමත් සම්බන්ධ නැහැ. සම්බන්ධයක් නැහැ. ඒතර කොහොමද පාසල් අධ්‍යාපනය? පාසල් අධ්‍යාපනයේ මම උසස් පෙළ හැදෑරුවා. ඒකට මට තිබුණ වෙන වෙන යම් කිසි ප්‍රශ්නයක් නිසා මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඊට පස්සෙ මම රැකියාවට ආවා. රැකියාවල මම වැඩිම සම්බන්ධ වුණේ රක්ෂණ ශාස්ත්‍රයට. රක්ෂණ ශාස්ත්‍රයේදී මම රක්ෂණ උපාධිය ලබාගෙන තිබෙනවා. ඇමරිකානු උපාධියක් ලබාගෙන තියෙන්නේ. ඒකට තියෙන ඉහළම සුසුකම් මම ලැබලා තියෙනවා. ඒක ලැබුණේ මම සිලින්කෝ ආයතනයේ වැඩ කළේ. සිලින්කෝ ආයතනයෙන් තමයි අධ්‍යාපනයට මුල් තැන දෙන්නේ. ඒ කියන්නේ ඔබ පළවෙනියෙන්ම සම්බන්ධ වෙන්නේ සිලින්කෝ ආයතනයත් සමග. ඊට කලින් සම්බන්ධ වෙන ඩාලි බට්ලර් ආයතනයේ මම accounts department එක වැඩ කළේ. නමුත් ඊට වඩා මට සාර්ථක වුණේ රැකියාවක් වශයෙන් රක්ෂණ ශාස්ත්‍රයේ. ඉතින් මම සිලින්කෝ ආයතනයේ අවුරුදු 25ක් වැඩ කළා. කලාව පිරිහිලා කියලා දැන් මේ කියන්නේ දැන් මොකද්ද දැන් කලාව පිරිහිලා කියලා ඔබ අදහස් කරන්නේ මයික් අය කියන්නේ දැන් මේ ප්‍රේක්ෂකයෝන්ගේ පැත්තෙන් ප්‍රශ්නයක්ද නැත්නම් අධ්‍යක්ෂකවරුද නිෂ්පාදකවරුද එහෙම නැත්නම් නළු නිලියන්ගේද නැත්නම් වෙන කාගේද ප්‍රශ්නයක්ද මොකද්ද මේ කලාව පිරිහිලා කියලා කියන්නේ? ඔව් දැන් ඕනම ශාස්ත්‍රික පිරිහීම කියලා කියන්නේ තියෙන්න ඕන තැන තිබුණ නැත්තන්නේ. ඔව්. දැන් අපි දන්නවා ඕනම නිර්මාණයක් තියෙන්න ඕන තැන. දැන් මිනිස්සෙක් ගත්තත් මිනිස්සය දිහා බලලා අපි කියන්නේ එයා දැන් පිරිහිලා කියන්නේ. එයා ඉන්න ඕන විදිහට නෙවෙයි ඉන්නේ. එයා ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. හැම කෙනෙකුට ඉන්න ඕන තැනක් තියෙනවානේ. දැන් මේ සර්වග්‍රහ මණ්ඩලය ගත්තාම ඒ ග්‍රහ ලෝකෙන් ඉන්න ඕන තැනක් තියෙනවානේ. පිහිටලා තියෙන තැනක්. පිහිටලා තියෙන තැනක්. දැන් හිරු ඉන්න ඕන තැන ප්ලූටෝ ඉන්නේ නැහැ. ප්ලූටෝ ඉන්න තැන බ්‍රහස්පති ඉන්නෙත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට වෙනම නිශ්චිත තැන් තියෙනවා. ඒවා එහාට මෙහාට ගියාම තමයි සර්වග්‍රහ මණ්ඩලෙ පිරෙන්නේ. එතකොට මිනිස්යන් පිරෙන්නේ ඉන්න ඕන තැන් වල හිටියේ නැතුණාම පිරෙනවා. දැන් ඒක හැමතැන ඒක තියෙන දෙයක්. ඉතින් අර කලාව ඉන්න ඕන තැන නැත්තේ ඒ කියන්නේ පිරිහිනවා. පිරිහිලා තියනවා කියන්නේ ඒක හැමෝම මේකට බලපානවා. කලා ශිල්පීන්. එතකොට අධ්‍යක්ෂකවරු. එතකොට කාර්මික ශිල්පීන්. ප්‍රේක්ෂකයන්ට ඒක දාන්න බෑ. ප්‍රේක්ෂකයෝ ඉන්න ඕන තැන ප්‍රේක්ෂකයෝ ඉන්නේ. නිර්මාණයේ කේතන්ට නිර්මාණය තමයි ප්‍රේක්ෂකයෝ බලන්නේ. දැන් කලා නිර්මාණයක් කරද්දී අත් වශයෙන්ම දැන් අපි දන්නවා දැන් කියන්නේ වචන සෙට් ඩිසිප්ලින් කියලා. ඒ කියන්නේ ඒ සෙට් එකේ තියෙන ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒකේ මුල් තැන තමයි අධ්‍යක්ෂකවරයා. අධ්‍යක්ෂකවරයා තමයි මුල් තැන. නඩේ ගුරා. ඔය ඔක්කොම එකතු වෙලා තමයි මේ ටීම් වර්ක් කියන්නේ. එතන ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා තියනවා කොට වැඩ ගොඩක් ඒ නළුනිය තෝරා ගැනීම. අර මම කියන්නේ ඒව නෙවෙයි. ඔක්කොම ඉවරනට පස්සේ කලා නිර්මාණයක් කරන තැනට තමයි මම ඉන්නේ. අධ්‍යක්ෂකවරයා තමයි ප්‍රධාන තැන. යකා ගැනීම තමයි විමානේ. පැහැදිලිව කියනවා. අධ්‍යක්ෂකවරයා බොහොම විනයගරුක. එතුමා හෘදයාංගම සහ බොහොම දැනුම් තේරුම් ඇති කෙනෙක් නම් එයා තෝරගන්නෙත් ඒ වගේනේ. ඒතකොට නිර්මාණෙත් ලස්සනයි. දැන් අපිට පේනවනේ එක එක අධ්‍යක්ෂකවරු නම කියපුවාම මේ නිර්මාණෙත් ඒ වගේ. ඒ නිර්මාණේ ඉන්නෙත් ඒ වගේ අය. ඒක තමයි එතකොට විශේෂයෙන්ම අධ්‍යක්ෂවරයෙක් කියලා කියන්නේ ඒක ඇවිල්ලා ප්‍රතිමූර්තියක්. ඒ කියන්නේ අපි හිතමු ඒක එයාගේ අතේ තමයි හැමදේම තියෙන. අධ්‍යක්ෂවරයා කියන්නේ විශේෂයෙන්ම
බොහෝම විනයගරුක පුද්ගලෙක් වෙන්නට ඕනේ. එතන සෙට් ඩිසිප්ලින් එක. එතකොට අධ්‍යක්ෂවරයා වැදගත් විදිහට හැසිරෙනකොට ශිල්පීනුත් එහෙමයි. දැන් මම අධ්‍යක්ෂකයාට මුල් තැන දෙනවා. දැන් මගේ හිතවත් කෙනෙක් අධ්‍යක්ෂණය කළත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම එතුමාට දෙන්න ඕන ගෞරවය. මම කතා කරන සර් කියලා. දැන් ඔබතුමා මේක අධ්‍යක්ෂණය කරනවා කියමු මේ ටෙලි නාට්‍යයක් මම ඔබට කරන සර් කියලා. ඔබතුමාට අවශ්‍ය ගෞරවය ලබා දෙනවා. අවශ්‍යයි. ඒකට අනිත් අයටත් දැනෙනවා. දැන් ඒක දැන් හිතවත්කමට වෙන වෙන වචන කිය අධ්‍යක්ෂකවට කතා කරන කවදාකවත් නරකයි. ඒක පිරිහීමේ ලක්ෂණයක්. එකක් ඒ කතා කරන ශිල්පියාගේ පිරිහීම පටන් ගන්න එතනින්. නිර්මාණෙත් පිරිහෙනවා. ඒ සම්බන්ධන ශිල්පියනොත් එයාගේ පස්සෙන් යනවා. අර කියන්නේ අර මචන් ලෙවල් එකට යනවා වගේ. මචන් කියන්නේ හොඳ වචනයක්. කියන්නේ මචන් කියන්නේ හිතයිෂියා කියන එක. මුත් එතෙන්දී හිතයිෂියෙක් නෙවෙයි. නෙමෙයි. ඔව් අපේ ප්‍රධානිය. ශ්‍රීපාදේ කරුණා කරනකොට නඩේ ගුරාට දෙන ගෞරවය කොහොමද? අපි වැරදි වචනයක් පාවිච්චි කළොත් කටවරද්දා ගන්නවානේ. ඔව්. එතකොට අපි යන ගමන සාර්ථක වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි. දැන් නඩේ ගුරා කියන වචනේ මෙතනට පාවිච්චි කළෙත් ඒකයි. ඔව්. මෙතන නඩේ ගුරාට ගෞරවයක් දෙන්න ඕනේ. අපි තාත්තට අපි මචං කියන්නේ නෑනේ. නැහැ. ඒ වගේ තාත්තා ඉස්සර අපිට අපි එහෙම වෙන කෙනෙකුට මචං කියන්නෙත් නැහැ. නමුත් ඒක කිව්වට කමක් නැහැ. දැන් හිතුවත් අධ්‍යක්ෂවරයෙක් කෙනෙකුට එහෙම කියනවා. නමුත් මගේ ප්‍රතිපත්තිය ඒක නෙවෙයි. මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම දේ. විනය නැත්තම් විනාශේ නසන යන්ත්‍රය. විනාශය කියලා මම විනය කියලා මම හඳුන්වනවා. ඔව්. දැන් වර්තමානයේ තියෙන කොවිඩ් බය විනයට විතරයි. කොවිඩ් බය විනයට විතරයි. කොවිඩ් මෙල්ල කරන්න පුළුවන් විනයානුකූලව ඉන්නවා නම් විනයට විතරයි කොවිඩ් පරිපාලනය කරන්න පුළුවන්. ඒ වගේ තමයි. විනය තියෙනවා නම් අපි මේ කලාවේ විනයක් තියෙනවා නම් කලාව තියන්න ඕන තැන තියෙනවා. එතකොට නළුනිලියොත් ඒ ඉන්න ඕන තැන ඉන්නවා. අධ්‍යක්ෂවරයාත් ඒ ඉන්න ඕන තැන ඉන්නවා. එතකොට ඔක්කොම එකතු වෙලා කරන නිර්මාණෙත් තියෙන්න ඕන තැන තියෙනවා. ප්‍රේක්ෂකයෝ අපි අනිවාර්යයෙන්ම තියන්න ඕන තැන තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න නවකයින්ට හොඳ අවවාදයක් මයික් අයියකින් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා ඒ කතාව තුළින්. දැන් ඔබතුමා ඇහුවානේ අර උපාධි සම්බන්ධයෙන්. එතකොට පාසලේදී සහ මේ ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ලබා ගන්න බැරි දේවල් මම රක්ෂණ ශාස්ත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ ලබා ගත්තා. උපාධි වලට වඩා මේ මිනිසුන් අතර මොකද මම සම්බන්ධ වෙලා හිටියේ ජීවිත රක්ෂණයට. ජීවිත රක්ෂණය සහ අනිකුත් රක්ෂණ අතර තියෙන ලොකු වෙනසක්. ජීවිත රක්ෂණය හරි පුදුමාකාර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. දවසින් දවස අර කම්පියුටර් එකක් වගේ පරිගණකයක් වගේ ඉගෙන ගන්න තියෙනවා බොහෝ දේවල්. මොකද අපි පාලනය කරන්න වෙන්නේ මිනිස්සු. දවසින් දවස අලුත් වෙනවා මේක. දවසින් දවස අලුත් වෙනවා. මිනිස්සුන්ව පාලනය කරන එක තමයි ගොඩක්ම අමාරු දේ. දැන් යන්ත්‍රයක් හරි වාහනයක් හරි දැන් අද වාහනේ එලවලා හෙට නැගගත් ඒ වාහනේමනේ. ඔව්. නමුත් මිනිහා එහෙම නෙවෙයි. උදේ කතා කරමින් ඉන්න හවස එන්නේ වෙනස් වෙලා. ඒතර එයාත් පාලනය කරන්න එපා. එතකොට මේ මිනිස්සුන්ව පාලනය කිරීම වෙනස්. එතකොට අපේ පාරිභෝගික බවතුන් ඒගොල්ලන්වත් පාලනය කරන්න ඕනේ. එතකොට අපිට පාලනය කරන්න ඉස්සලා තේරුම් ගන්න එපා. දැන් අලියෙක් හරි අස්සෙක් හරි හරකෙක් හරි අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. දැන් අපි හිතනවානේ මේ කරත්තයක් දක්වගෙන යන්න පුළුවන් කියලා. කරත්තයක් දක්වන්න හැමෝටම බෑ. කරත්තය දක්වන්නේ කරත්තය ගියොත්නේ. හරක අපි කියන විදිහට යන්නේ නැහැ. මොකද අපි කවදාකවත් ඒක උත්සාහ කරලා බලලා නැහැනේ. අපි දකින්නේ කරත්ත කරුවා කරත්තට නැග්ගා හරක යනවා. සමහර අය මන් දන්නවා හරක ඉස්සර කරත්ත තිබුණනේ. ගිල්ල බඩු බාලා ආය අර මිනිස්සයා කරත්තෙන් නැග්ගාම හරක කිලීම ගෙදරට එනවා. කරත්තෙන් හරකට හරක දන්නවා කොහොමද? දන්නවා. දැන් අපි හිතන්නේ ඒක දිහා බලාගෙන ඉඳලා අපි තීරණය කරනවා හරි සිම්පල් නේ කරත්තයක් දක්වන්න. එහෙම බෑ. ඔය අත්දැකීම මට ලැබුණා. දඩබිම ටෙලි නාට්‍යය මට තිබුණා පාන්දර අර බ්ලූ ස්කයි එක ගන්න අවස්ථාවක් තිබුණා. කන්ද මේ ලොකු තැනක් උනේ බර්ට්‍රම්ලියන් මහත්මයා ගිහලා කරත්තයක් දක්වන්න තියෙනවා. අපි ඔක්කොම ලෑස්ති වෙලා දැන් කරත්තය දක්වන්න මන් තියෙනවනේ. කරත්තය යන්නේ නැහැ. හරක හෙල්ලෙන්නේ නැහැ. හරක දන්නේ නැති කෙනෙක් ආපුවාම වැරදි රියදුරෙක්නේ. හරක යන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ. පස්සේ අන්තිමට කරත්ත කරු ගෙනල්ලා එයත් එක්ක ඉඳලා පෑ ගාණක් රස්තියාදු වෙලා පුරුදු වෙලා මම කකුලත් පෑගුවා හරක. ඔක්කොම පුරුදු වෙලා තමයි ඒත් අර මිනිස්සයා ළඟ ඉඳලා තමයි කරත්තේ දක්වන්න ගියේ. අස්සයත් එහෙමයි.
අස්සයාටත් අපිට ඕන විදිහට පාලනය අපි දකින්නේ හොඳට පාලනය කරන අය දිහා බලන ඉඳලානේ. අයියෝ මෙයා යාව නැග්ග කර යන්නේ මට මතකයි ජයන්ත් චන්සිරි මහත්මයා විශ්වාස මේ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක සනත් ගුණතිලක මහත්මයායි මමයි රාජපුරුෂයෝ මේ නිලමේවරු මොකක්ද ඒක චිත්‍රපට නම මට මතක නැහැ. ඒකේ අස්සය පිටු නගින්න තියෙනවා. දැන් ඔක සනත් අය මම දැක්කා සුදු අස්සේ මේ පිට නැගලා පෑ ගානක් යනවා. ඉතින් යාට ඒක හුරුයි දැන්. දැන් මට නගින්න අස්සෙත් දුන්නේ නැහැ. අනිත් ඉන්න තවත් නිලමේවරු එයා නායකයා මේ හොරෙන් යන්න අවස්ථාවක් තියෙන්නේ. අන්තිමට ඇක්ෂන් එකේදී අපි මේ අස්සෙ පිට නගින්න දෙන්නෙම නැහැ. 4 දිනක් නැග්ගා 4 දිනාම බිම දැම්මා. ඊට පස්සේ මම මේ අස්සෙ පිට යන්න එකක් මට තිබුණේ නැහැ. ජයන්ත් චන්සිරි මහත්මයා කිව්වා මයික් කොහෙ නගින්න කියලා. මම දැනගත්තා ඒ ආනිසංසෙම තමයි මට වෙන්නේ කියලා. ඒකට අස්සය බලාගෙන එක්කනේ ඉන්නවනේ. මං කිව්වා මේ පාන ප්‍රශ්නයක් නේ මොකද වෙන්නේ? නෑ නෝ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අනිත් අය ආයෙ ඔක්කොම පුරුදු වෙලා වගේනේ. ඉතින් මමත් මුකුත් කිව්වේ නෑ. මේ අස්සයාගේ කුර ලෙඩක් තියෙනවා. කුර ලෙඩක් තියෙන නිසා මෙයාට වේදනාවක් තියෙනවා. සෙල්ලම් දාන්න යන්න එපා. නිකන් කකුල තියලා නගින්න. ඒකට මෙයා මුකුත් කරන්නේ නෑ කිව්වා. මට ඒක එයා කිව්වා. ඊට පස්සේ මම ඒ කියපු විදිහට බන බයේ අස්සයකුට නගින්න වැටුනොත් කාට කියන්නද? මින්න කාච්ච මුකුත් කළේ නෑ. ෂෝක් එකට ගියා. වෙන්නේ කියලා තමයි රූපගත කළා. ඉතින් ඒ වගේ අපිට මේ හැම දෙයකටම අත්දැකීම් ලබා ගන්න ඉතාමත් අවශ්‍යයි. ඉතින් අර මිනිස්සු පාලනය කරනවා වගේම සතුනුත් මනසින් උසස් සත්වයනේ අපි. අර සතාව පාලනය කරන්නත් මනසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ වැඩ කරලා මට ලොකු අත්දැකීමක් ලැබුණා මේ මිනිස් පරිපාලනය පිළිබඳව. දැන් පරිපාලන නිලධාරියෙකුට වඩා අත්දැකීම් තියෙන්නේ ඒකයි. දැන් නළුවෙක් මෙහෙවනකොට අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂවරයා තේරුම් ගන්න ඕන නළුවා ඊට වඩා තේරුම් ගන්න ඕන අධ්‍යක්ෂවරයාව. තේරුම් ගන්න නැතුව තම තමන්ගේ මතිමතාන්තර ඉදිරිපත් කරන්න ගියාම කෂ්ට නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියනනේ අර මැටි පිටක් වෙන්න කියලා. මැටි පිටක් වෙන්න කියන්නේ පදම් වෙච්ච මැටි පිටක් වෙන්නත් ඕනේ නිර්මාණයකට. නිකන් මේ පස්තියක් කරන් වතු ටිකක් දාලා කලවම් කරලා යන මැටි පිටක් නෙමෙයි. ඒ කියන්නේ පදම් වෙච්ච මැටි පිටක් තමයි ඕනේ. පදම් වෙනවා කියලා කියන්නේ ඔව් ඊට කලින් අත්දැකීම් ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් වඩා ලේසි. ඒක තමයි හොඳ නිර්මාණයට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන් වතුරයි මැටි කලවම් කරලා ගත්ත එකකින් හොඳ නිර්මාණයක් කරන්න බෑ. නිර්මාණය හදලා පොඩ්ඩක් කරලා තිබුණා නිර්මාණය කරනවා. ඒක අධ්‍යක්ෂරුන්ට වෙන්නේ. ඒ නිසා හොඳ අය අරගෙන තීරුම් අරගෙන ඔව්ව මෙහෙවනකොට තමයි හොඳ නිර්මාණයක් විහි වෙන්නේ. ඒ දේවල් ඔක්කොම අපිට ඉගෙන ගන්න ලැබුණේ අර ගත්ත උපාධිය වලින්. මිනිස්සු තීරුම් ගන්න එක. තීරුම් ගැනීමේ නැති ප්‍රශ්නේ වෙන්නේ තමයි හැම ආදරයක් වුණත් බිඳී යන්නේ ඒකයි. තීරුම් ගන්න නැත්නම් කවදාකවත් යාළුවෝ ටිකටවත් ඉන්න බෑනේ. සියලුම සම්බන්ධතා බිඳී යන්න හේතුවක් වෙනවා. ඒක තමයි තීරුම් නොගැනීම. අනිවාර්යයෙන්. ඉතින් මයික් අයගෙන් දැන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. කලාව ගැන, රැකියාව ගැන අහගන්න ලැබුණා. දැන් පුංචි දෙයක් මට අහන්න ඕනේ මේ වැඩි කියන්නෙත් නෑ. පොලිසියට සම්බන්ධලා හිටියා නේද කාලේ? චුට්ටක් කියමුකෝ ඒක. ඔව් ඒක උනේ බදුල්ලේ. බදුල්ලේ මම ශිෂ්‍යපට බලකායේ හිටියානේ. එතකොට දියතලාවේ තමයි පුහුණුවෙන් කළේ. කැම්ප් යනවා කියලා යනවා. එතකොට මම එතකොට මේ ශිෂ්‍යපට බලකායේ ලාන්ස් කෝප්‍රල් සාජන් එහෙමනේ යන්නේ. එතකොට ඒ ලාන්ස් කෝප්‍රල්ලා සාජන් වෙනවා. ඒක තමයි ප්ලටුන් එකේ නායකයා. ඉතින් එහෙම යන අතරතුරේදී අපි ඔය PT කරනවානේ. උදේට හැමදාම උදේ පාන්දර 4 ඉඳන් නැගිටලා PT කරන්න යනවා. ඒතර අපි ප්‍රින්සිපල් සර් තමයි ඒකේ නායකයා. KB හේරත් මහත්මයා. එයා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක් හමුදාවේ. එයා තමයි ප්‍රින්සිපල්. එයා තමයි පුහුණුවීම වලට එන්නේ. එතකොට ඒකෙන් ව්‍යායාම හැමදේම ලස්සනට කරනවා. නිතරම යන්න ඕනේ පොලිසියට. වෙපන්ස් ගේන්න හිටපු ගම. ඉතින් ඒකට මම තමයි යන්නේ. එතකොට පොලිසියත් එක්ක සම්බන්ධයක් ඇති වුණා. ඇති වෙලා එතකොට අපි පොලිසියට ආස නැහැ ඇත්ත වශයෙන්ම. හමුදා පුහුණුවක් කළා පොලිසිය වෙන ප්‍රශ්නයක් නෑ. නමුත් වෙපන්ස් ගන්න දෙන්නේ එතනින්. ඉතින් අපි පුහුණුවට ඉඳලා හිටලා දියතලේ කැම්ප් එකේ එක්කෙනෙක් යනවා පුහුණු කරන්න. ඉඳලා හිටලා. එනකොට අමුතුම ගැම්මක් තියෙනවා. යා එන්නේ සම්පූර්ණ යුනිෆෝම් දාගෙන. අපි නිකන් සාමාන්‍ය.
ඉතින් ওই අතරතුරේදී පොලිසියේ තිබුණ වේකන්සිස් කිප. ඒ දවස්වල තිබුණා රිසර්ව් පොලිස්. RSI කියලා. ඒක මොකක්ද කොහොමද? ඒ කියන්නේ රිසර්ව්. ඒ කියන්නේ පර්මනන්ට් ඒ කියන්නේ රෙගියුලර් පොලිස් නෙවෙයි. ඒගොල්ලෝ රිසර්ව් පොලිස් එකේ තියෙන වෙනස වෙනත් රැකියාවක් කරන ගමන් පොලිස් සේවයේ කටයුතු කිරීම. දැන් ඒක නැහැ. දැන් ඒක අහෝසි කරලා තියෙන්නේ. ඒතර මේකේ මම RSI රිසර්ව් SI තනතුරට මම ඉල්ලුම් කරලා ඒක අපි මමත් හිටියා ඊළඟට ආපු සාජන් මහත්මයා විජය කුමාර මහත්මයා කියලා. එයාත් සම්බන්ධ වුණා. එයා දැන් ඊට පස්සේ ඒක රෙගියුලර් පොලිස් එකටම ගියා. RSI එකෙන් අයින් වෙලා රෙගියුලර් එකට ගියා. දැන් එයා ඉන්නවලට. මට ළඟදී හම්බුන්නේ නැහැ. උත් ඒ කාලේ ගියා. ඉතින් මම ඔහොම ටික කාලයක් ඉඳලා ඒක අම්මා කැමති වුණෙත් නැහැ. මමත් ඇත්ත වශයෙන්ම කැමැත්තක් දැක්ුවෙත් නැහැ. මට ඕනේ පයිලට් වෙන්න. ඉතින් මම හොරෙන් පයිලට් විභාග වලට ගියා. හැබැයි සමත් වුණා. මොකද ඒ දවස්වල ඕන තැනක ගහක් ගලක් උඩින් වුණත් යන්න පුළුවන්. පුහුණුව තියෙනවානේ. හැබැයි ඒ කාලේ තිබුණ අම්මා තාත්තගේ ලියුමක් ගෙන්න ඕනේ. කැමැත්ත ප්‍රකාශ කළා. ලියුම ගන්න බැරි වුණා. ඒක ගන්න බැරි වුණා. ඒක දෙන්නේ නැහැ නේ ඉතින්. ඉතින් ඒක එහෙම අහෝසි වෙලා ගියා. නැත්නම් පයිලට් කෙනෙක්. ඒක අහෝසි වෙලා ගියා. එතකොට ඊට පස්සේ තමයි රැකියා. අම්මා ඔය දේවල් කළා හරියන්නේ නැහැ. අම්මම තමයි ඔය රැකියාවට ඉල්ලුම් පත්‍රෙත් දැම්මා. ඊයම තමයි රැකියාව මම කරගෙන යන්නේ. අවුරුදු 30ක් විතර දැන් මම ඒකේ අයින් වෙලා. ඉතින් ඒ වගේ රැකියාවක් හම්බෙච්ච එක ගැන මම සන්තෝෂ වෙනවා. කලාවත් යම්කිසි ප්‍රමාණයකට කරගෙන රැකියාවත් ඉහළ තත්ත්වෙන් කරගෙන. ඉහළම තනතුරු වලට සහකාර සාමාන්‍ය අධිකාරී තනතුරු දක්වා ඇවිල්ලා තියෙනවා. වෙනත් ආයතන වලට ගිහිල්ලා. සෙලින්කෝ රක්ෂණ සමාගමේ හිටියේ කළමනාකරු නෑ. විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී, ශාඛා භාර විධායක, ජ්‍යෙෂ්ඨ සහකාර භාර විධායක, සහකාර කළමනාකරු, ජ්‍යෙෂ්ඨ කළමනාකරු. එතනින් එහාට තනතුරක් ඒකේ නෑ. සෙලින්කෝ එකේ. එතනින් ඉහළම තනතුර වෙනකන් ඇවිල්ලා එතන ඉහළම තනතුර කියලා කියන්නේ ඒකේ තියෙන ව්‍යාපාර සංවර්ධන කළමනාකරු MBD කියලා එකක් තියෙනවා. ඒකට අපිට යන්න අමාරුයි. මොකද කීප දෙනෙක් ගන්න. ඊට පස්සේ වෙන ආයතනයකට ගියා. ඔය ඒෂියන් ලෑන්ඩ්ස් ආයතන. ඒකේ ගියා ප්‍රාදේශීය කළමනාකරු. දැන් අරකෙත් තියෙනවා. ඔව්. ඉතින් අපි ගියේකින් තමයි ඒකත් හැදුනේ. දැන් ප්‍රාදේශීය කළමනාකරු. ඒකට ඒකෙන් තවත් ආයතනයකට ගියා. ඒක සහකාර සාමාන්‍ය අධිකාරියේ තනතුරු දක්වා ඒ කැටගරි එකට ආවා. ඒ ඇවිල්ලා මං අයින් වුණා. මොකද ඒවා හරි කර්කශයි දැන්. එකම දේ කරනවානේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ දැන් කලාවට සම්බන්ධ වෙලා ඉතින් බොහොම නිදහසේ කලාවටත් හැම දෙයකටම නෑ. අර හිතවතුන් අතරේ සහ පවතින්න පුළුවන් ගත කරන්න පුළුවන් හොඳ තැනකට තමයි මම සම්බන්ධ වෙන්නේ. මොකද හේතුව සමහර අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරන්න අමාරුයි. සමහර අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරන්න ලේසි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔය සකෝගේ ලෝකය අපි දැන් කතා කළානේ. ඒකේ අධ්‍යක්ෂකවරයා ප්‍රියන්ත කොළඹගේ මහත්මයා හරීම නිදහස්, නිවහල්, නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක්. කිසි දෙයක් නොකියන එකත් අධ්‍යක්ෂ නැන්නේ. නේ? කිසි දෙයක් නොකියන එකත් අධ්‍යක්ෂ නෑ. හැමදේම කියන එක මම නෙවෙයි අධ්‍යක්ෂණය කියන්නේ. මොකද නළුවටත් කරන්න දෙයක් තියෙන්න බෑ. ඔහුගේ නිදහසේ උඩ රඟපෑමට අවස්ථාව ලබා දී. යම් කිසි දෙයක් හදාarලා හරි හදාරන්න එපා වදාරන්න. ඔව්. හදාarලා නෙන්නේ. ඒ හදාarලා එනකොටත් ඒකෙන් ප්‍රයෝජන සමහර අධ්‍යක්ෂරු ගන්න නැහැ. ඒක තමයි ලොකුම හානිය. මොකද නළුවාගේ තියෙන අර තියෙන හැකියාව අධ්‍යක්ෂවරයා ගන්නෙ නැහැ. අධ්‍යක්ෂවරු ගන්නේ අධ්‍යක්ෂවරයා හිතන දේවල් පමණයි. සමහර නළුවන්ට ඒක කරන්න බෑ. එයාට හිතන දේ කරන්න බෑ. මොකද එයා හිතන්නේ මොකද කියලා දන්නේ නැහැ. එයා මෙහෙම කරන්න කිව්වට අපිට කරන්න බෑ සමහර. දැන් අපිට කරන්න ඉඩ දුන්නාම අපි ඊට වඩා වැඩියෙන් කෙරුවොත් ඒක අඩු කරනවා. එහෙම දේවල් තමයි තියෙන්නේ. එහෙම අධ්‍යක්ෂවරුත් තමයි එහෙම අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරන්න ලීසි. මෙහෙයවීමක් තියෙන්න ඕනේ. විනයගරුක හැමදේම පිරිපුන් කෙනෙක් එක්ක වැඩ කරනකොට අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් මේ වැඩසටහනට මම සහභාගී වුණේ හරිම කැමැත්තෙන්නේ. දැන් ඔබතුමා අහන ප්‍රශ්න බොහොම මේ සෞම්‍යයිනේ. බොහොම අර්ථවත් ප්‍රශ්නනේ. ඒතර අපි මේ අධ්‍යක්ෂකවරයා අපේ රමේෂ් මල්ලිත් හරි හොඳයිනේ. එතකොට ඒ වගේ හරිම ලස්සන තැනක් හන්දා මේ පරිසරෙත් හරි හොඳයිනේ. පහසෙන් කටයුතු පහසෙන් මේ දැන් සමිත කියන්නේ මගේ හොඳ හිතවතෙක්. එතුමා බොහොම හොඳ දැන් එතුමාට මම ගෞරව කරලානේ මම කතා කරන්නේ. එතුමාත් බොහොම හොඳ විදිහට ප්‍රශ්න අහනවා. මේ පරිණතතාවට මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් බොහොම දැන් මම හිතා හිටියා බොහොම නිකන් දරුණු ගණේ ප්‍රශ්න අහයි කියලා. මම හිතන්නේ අහන ලකුණුත් පේනවා.
නමුත් දැන් අහන එකට මම බොහොම මධ්‍යස්ථව පිළිතුරු දුන්නා කියලා මං හිතනවා. දැන් තාත් මොකක් හරි එකක් තියෙනවා වගේ ඔළුවේ. ඔව් අනිවාර්යෙන් තියෙනවා. දැන් මයික් අය කිව්වා දැන් කලාව ගැන කතා කරා පොලිසිය හිටියා කියලාත් කිව්වා. රැකියාවත් කරලා දින සෞම්‍ය ප්‍රශ්න මම ඇහුවා කියලාත් එතුමා කිව්වා. දැන් මම පොඩ්ඩක් බරපතල ප්‍රශ්නයක් අහන්න හදන්නේ. දැන් සෞම්‍යවම අහලා හරියන්නේත් නැහැ. හරියන්නේත් නැහැ. ඒක බැලන්ස් වෙන්නත් ඕනේ. බැලන්ස් වෙන්නත් ඕනේ. මොකක්ද දන්නේ නැහැ ප්‍රශ්නේ. මයික් අය. ඊටම කෙටියෙන් කියන්න. ඔව්. ඔබතුමාට යම්කිසි අවස්ථාවක් ලැබිලා මේ රටේ ජනාධිපති වුණොත් මුලින්ම කරන කාර්යයන් 5 මොනවද? පළවෙනි දේ විනය. මගේ ජීවිතේ එකම දේ විනයනේ. පළවෙනි දේ විනය. අනිත් එක විනෝදභාවය. දැන් ප්‍රධානම දේ මම කරන්නේ ওই දෙකට අමතරව ප්‍රතිපත්ති සදනවා සෑම ප්‍රධාන අමාත්‍යාංශ වලටම. ප්‍රතිපත්ති. ඒක മന്ത്രിවරයාගෙන් ඇමතිවරයාගෙන් එන්නේ නැහැ. ඒගොල්ලෝ එන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න. දැන් පෞද්ගලික ශාස්ත්‍රය වෙන්නේ ඒකනේ. දැන් අපි රැකියාව දෙනකොට ජොබ් ෆන්ක්ෂන් එක කියලා එකක් තියෙනවා. ඒ කරන්න ඕන දේව අපිට මේ පත්වීම ලිපියත් එක්ක දෙනවා. ඒතකොට ඒක හදලා තියෙන්නේ. දැන් මේ හදලා නැහැනේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන ඇමති කෙනෙක් ආවොත් ඇමතිවරු දෙන්නෙක් ආවා කියමුකෝ. ක්‍රමවේද දැන් දෙකක් නේ. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැහැ. ඔව්. හැම ප්‍රධාන අධ්‍යාපනය ආරක්ෂාව සෞඛ්‍ය සංස්කෘතිය ප්‍රවාහනය මේ ඔක්කොටම පොදු ප්‍රතිපත්තියක් නැහැනේ. අනේ දෙයිනෙම හදනවා ඒක. ඒ ප්‍රතිපත්තිය හදන්නේ ඒ ශාස්ත්‍රවල ඉන්න මහාචාර්යවරු දැනුමක් තියෙන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ගෙන් අරගෙන හදනවා ප්‍රතිපත්තියක්. එච්චරයි. මෙන්න මේකයි අපේ ප්‍රතිපත්තිය. සෑම ඇමතිවරයෙක්ම එන්න ඕනේ. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මිසක් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නෙවෙයි. ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ මේ ප්‍රතිපත්ති හැදුවට පස්සේ අර තියෙනවනේ නාට්‍යයක පිටපත හැදුවට පස්සේ 75ක් වැඩි ඉවරයි කියලා අපේ වසන්ත ඔබසේකර මහත්මයා කියන්නේ. පිටපත හැදුවට පස්සේ නාට්‍ය 75ක් ඉවරයි. අනිත් 25 තමයි. හැබැයි ඒ කරන්න තියෙන 25 තමයි දැන් අපි තියෙනවනේ පරිපාලනයේදී what to do and how to do කියලා. what සමහර අය what to do කියන දැන් කරන්නේ මොකද්ද කියලා දන්නවා. කරන්න විදිය දන්නේ. ඒ කියන්නේ what to do and how to do කියන්නේ. සමහර මිනිස්සු කරන්න ලෑස්ති කරන්න දෙයක් නැහැ. ප්‍රතිපාදන සම්පාදනය කරන්නත් අමාත්‍යාංශයක් තියෙනවා. ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නත් අමාත්‍යාංශයක් තියෙනවා. ප්‍රතිපාදනයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇවිල්ලා ඇහුවොත් එන අධ්‍යාපන ඇමතිතුමාගේ මොකද්ද ඔයගොල්ලන්ගේ පොදු ප්‍රතිපත්තිය කියලා ඇහුවොත් නැහැ. ප්‍රවාහනේ මොකද්ද ප්‍රතිපත්තිය? නැහැ. සෞඛ්‍ය මොකද්ද ප්‍රතිපත්තිය? නැහැ. හරිනේ. ඊළඟ ප්‍රධානම දේ මම මූලික අවස්ථාව ලබා දෙන ලදරු පාසල් වලට. ලදරු හේතුව මොකද්ද විශේෂයෙන් මේ ලදරු පාසල්? ඒකනේ දැන්. ඒකනේ පැලතවාන. මට මතකයි මම එක උත්සවයකට සහභාගී වුණා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ලදරු පාසල් සමස්ත ලංකා ලදරු පාසල් ගුරුවරුන්ගේ සම්මේලනයට මම සහභාගී වුණා. ඔයදී ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් මම ජනාධිපති උපදේශකවරයෙක් දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේ කියපු ප්‍රධාන දෙයක් මම හැමතැනට මොක කියනවා. උන්වහන්සේ පැවසුවා පළවෙනි පන්තියට හරක් පෙටියක් ඇතුළු කළොත් විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න කුළු හරකෙක් කියලා. හරිනේ. මම ඒක උදාහරණයක් කිව්වා. තවත් උදාහරණ කිව්වා යා. එතකොට පළවෙනි පන්තියට ඇතුළත් කරන්නේ කොහෙන්ද ළමයි? පෙර පාසලේ. පෙර පාසලේ. පෙර පාසල් ලංකාවේ තියෙනවා 48000ක් විතර. ගුරුවරු ඉන්නවා 16000ක් විතර. 98%ක්ම ගුරුවරියන්. ගුරුවරියන් ඉන්නේ. ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් විතර ඉන්නේ. අම්මාවරුනේ අනිත් ඔක්කොම. ඔව්. ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ දරුවන්ට තියෙන දෙවෙනි මව වගේනේ. ඒ දරුවව හරියට හදාන්නේ නැත්තම් කොහොමද දෙන්නේ මේ රට හදන්නේ? අපිට තියෙනවා බොහොම හාස්‍යජනක දෙයක් උසස් අධ්‍යාපන ඇමති කියලා. මොකටද? අර කුළුහරෙක්නේ හදන්නේ. ඉතින් අර හරකව හරක යන්නේ නැතුව අර ලදරු පාසලේදීම ඒ ළමයා හරියට මෙහෙව්වොත් එහෙම හරි හොඳ මිනිස්සෙක් නිබිහි වෙන්නේ. ඇයි ඒක? ලදරු පාසල් 1948 නැත්නම් 1944 හදපු ප්‍රඥප්තියකින් තමයි තාම යන්නේ. ලදරු අධ්‍යාපනයේ තාම සිලබස් එකක් නැහැ.
ලැජ්ජයි නේද කියන්නේ. ඉතින් අපි කොහොමද රට හදන්නේ? අපි කොහොමද අනාගතය හදන්නේ? අනාගතය හදන්නේ മന്ത്രിවරු ඇමතිවරු කවුරුත් ඕනේ නැහැ. ඒ පොඩි ළමයි ටික හැදුවොත් හරියට රට හැදෙනවා. අපි හැමදාම ඉන්නේ නැහනේ. අපිට බලාගෙන ඉන්න දෙයක්වත් නැහනේ. අපි බලාගෙන ඉන්න ළමයි ටික කොහෙද ලදරු පාසල් 10කට මම හැම ලදරු පාසලටම ගියා මේ මෑත කාලෙදී. සිරින්කෝ රක්ෂකතුමාගේ ඉන්නකොට ඊට පසුව සමහරලාට දෙසැම්බර් මාසේ ලදරු පාසල් 20කට විතර යනවා. යන්නත් බෑ. උත්සව වලට යනවා. ඒ හැම එකම ලදරු පාසලට ඒ ප්‍රතිපාදන සපයන්නේ ඒ ටීචර්. නැත්නම් ඒ ළමයි ටිකේ අම්මලා තාත්තලා. ආණ්ඩුවෙන් කිසිම අනුග්‍රහයක් නැහැ. ඇයි එහෙම කරන්නේ? ලදරු පාසල් නන්දද? දැන් අපි ලොකු ගහක් බලාපොරොත්තු වෙන්න කොහොමද නිකන් පැල තවාන කයට හැදුවේ නැත්නම් හරියට පොහොර ටික වැටුනේ නැත්නම් හරියට හෙවණක් දුන්නේ නැත්නම් කොහොමද ඒක හැදෙන්නේ? හරිය දැන් අර පොහොර නැතුව දැන් ගොවින්ට වෙලා තියෙන වැඩේ පේනව නේද? ඒ වගේ තමයි පොහොර ටික හරියට වැටෙන්න ඕනේ. ඒ මේ පොඩි දරුවන්ට හරි අධ්‍යාපනයක් හරි ක්‍රමවේදයක් දෙන්නේ නැතුව ඒ ළමයිව මේ සමාජයට ගේන්න බෑ. පිටරටවල ලදරු පාසල් වලට දාන්නේ කවුද? විශ්‍රාමගිය මහාචාර්යවරු. ලදරු පාසල් වල උපදේශකවරුන් හැටියට පත් කරන්නේ. විශ්‍රාමගිය මහාචාර්යවරු. ඇයි එහෙම දාන්නේ? ඒකේ වටිනාකම ඒගොල්ලෝ දන්නවා. අපි ළමයින්ට සලකනවද නැහැ? සලකන්නේ නැතුව මුකුත් කරන්න බෑ. පෙර පාසලෙන් ළමයා අධ්‍යාපනයේ පිවිසෙන තැන තියෙන වැදගත්කම වුන් හොඳින් පළවෙනි පන්තියට ඇතුළත් කරන්නේ. අර හරකයි කුළු හරකයි අපිට මත තියාගන්න වෙයි ඇති. මේ ඔක්කොම මගේ පෞද්ගලික අදහස්. මේ කියන දේවල් වලට මම වල් කියනවා. අනිවාර්යයෙන්. හරි. එතකොට ඔබතුමා වැරදි දෙයක් කියන්නේත් නැහැ. එතකොට බොහොම ස්තුතියි. මේ අනිත් එක තමයි මේ අපි පරිපාලනය සඳහා මේ තෝරා ගන්න අයගේ තියෙන ක්‍රමවේදයක්. යම් කිසි නිශ්චිත සුදුසුකමක්. දැන් අපිට අපි පයිලට් කෙනෙක් ගුවන් නියමියෙක් මදව ගන්නකොට කරන දේවල් අපි දන්නවනේ. ගුවන් නියමියෙක් වෙන්න ගොඩක් දේවල් තියෙන සුදුසුකම් හදාර අනිත් එක ගුවන් නියමියෙක් වුණාට පස්සෙත් ඒ ගුවන් යානාව යන්න ඉස්සරත් පැය ගානකට කලින් එයාගේ ප්‍රෙෂර් එක, එයාගේ ඇස්, මානසික තත්ත්වය හැමදේම චෙක් කරනවානේ. අඳුන්කමට යන්න බෑනේ. අඳුන්කමට යන්න බෑ. මොකද හේතුව මිනිස්සු වටිනා මිනිස්සු සාමාන්‍ය මිනිහෙක් ඔය ෆ්ලයිට් එකේ යන්නේ නැහැ නේ. ඔව්. හොඳම මිනිස්සු ටික නෙවෙයි යන්නේ. ඒත් මේ ඉන්න 3-4000 මේ 300-400ක් මරනවා මොකද වෙන්නේ? යපෙන අය කී දෙනෙක් ආයතන ප්‍රධානියෙක් මරනවා මුළු ආයතනයක් ඉවරයිනේ. ඒ වගේ ලොකු දෙයක් ඔතන තියෙන්නේ. ඒ වගේ තමයි මේ රටේ පාලනය බාර ගන්න එන අය නියමිත සුසුකමක් ඇතුව එන්න ඕනේ. සුසුමක් ඇතුව එන්න ඕනේ. ඕනම තැනකට ගිහිල්ලා රැස්සාවක් ගන්නකොට කලින් කොහෙද වැඩ කරලා තියෙන්නේ කියලා අහනවනේ. අහනව නේද? අනිවාර්යයෙන්. ගෙදර වත්තක් සුද්ධ කරන්න එන්න මිනිහෙක්ගෙන් අහන්නේ නැද්ද ඔයා කොහෙද වැඩ කරලා තියෙන්නේ කියලා? පුළුවන්ද කියලා අපි අහන්නේ සමහරවිට. මේක එහෙම දෙයක් නැහැනේ. ඡන්දෙට ඉදිරිපත් කරනවා ඡන්දෙ දෙනවා පස්සේ අපි සතුටින් පිළිගන්නවා. ඒ මිනිස්සයා මොකද්ද කොහෙද ඉගෙනගෙන තියෙන්නේ? සමහර අයගේ තියනවා අර උපන් හැකියාවත් එක්ක වැඩ කරන අය ඉන්නවා. එහෙම උදාහරණයක් ලංකාවේ ඕන තරම් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි මේ වර්තමානයේ හැමදේම මේ ගස්ණයට මුල ඒකනේ. කිසිම සුසුකමක් නැති අය දැන් සමහර අය කියනවනේ වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න, එතකොට ව්‍යාපාරිකයෙක් වෙන්න, එහෙම බැරි වුණොත් අඩු ගන්න മന്ത്രി කෙනෙක් හරි වෙන්න කියලා කියන්නේ. අන්න ඒක තමයි හේතුව. ඔන්න ඕක තමයි තත්ත්වය. ඒ පරිපාලන නිලධාරී ඉන්න ඕන තැන නෙවෙයි දැන් ඉන්නේ. මං කිය අර කලාවට වෙලා තියෙන දේ. ඉන්න ඕන තැන නැති වෙනකොට ඒක පිරිහෙනවා. ඒක තමයි ප්‍රධාන સિદ્ધාන්තය. ඕන මිනිස්සෙක් ඉන්න ඕන තැන ඉන්නේ නැතුව වෙන තැනක ඉන්නකොට පිරිහෙනවා. ඒ වගේ හොඳ දැනුමක් තියෙන මිනිස්සු ගන්න අර කියන ක්‍රයිටීරියා එකක් කියලා හදන්න ඕනේ. ඒකත් අර පොදු ප්‍රතිපත්තිය හදනකොටම හදන්න ඕනේ. දැන් ඉන්දියාවේ රටවක හැමදේනම උපාධිධාරීන් ඉන්නේ. ඔව්. සුසුකමක් තියෙන්න ඕනේ. එතකොට මේක මේ හැම කෙනාට මේක සල්ලි තිබුණොත් යන්න පුළුවන්. ඔව්. සල්ලි විදන් ගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව ඇතුලේ. වැඩක් නෑනේ. ඒ නිසා එයාට සුසුකමක් තියෙන්න ඕනේ. ඒක ඊළඟට හදන දේ. ඒක අනිවාර්යයෙන් ඒ කාට ප්‍රශ්නයක් නෑ. නෑ. ඔව්. ඒ කාට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ තමයි අනිත් එක. අන්තිම එක. නායකත්වය. නායකත්වය දැන් අපි ගෙදර ගත්ත තාත්තා මූලිකත්වය. නායකත්වය සහ මූලිකත්වය. ඒකට ඇසු පිරු තැන් ඇති කෙනෙක් වෙන්න ඕනේ. අනිත් එක සවන් දෙන්න කෙනෙක් වෙන්න ඕනේ. අර සිම්පති, එම්පති කියලා තියෙනවා. අනුකම්පාව දැක්වීම නෙවෙයි.
මේක අනිත් අය හිතන විදිහට හිතන්න. පරිපාලනයෙන් ප්‍රධාන දේ තමයි F3ක් firm fair friendly. ඔය තුනේ පරිපාලනයේ තියෙන ප්‍රධානම දේ. අර විභාගේ ෆේල් වෙන F3 නෙමෙයි මේ කියන්නේ. ඒ F3 නෙවෙයි. ඒ F3 තිබුණත් කමන්නේ මේ පරිපාලකයාගේ මේ F3 තියෙනවා. තියෙනවා. firm ඔව්. fair friendly. ඕක තමයි පරිපාලකගේ තියෙන ප්‍රධාන දේ. පවුලක් පාලනය කරනකොටත් ආදරයක් පරිපාලනය කරනකොටත් මේ F3 තියෙන්න ඕනේ. firm කියන්නේ යා කිව්වොත් කිව්වා. ඔව්. fair කියන්නේ ඒක බොහොම සාධාරණයි. සාධාරණ දෙයක්. friendly කියන්නේ බොහොම සුවදශීලීව. ස්ථාවර සහ සාධාරණ සුවදශීලී මිත්‍රශීලී. ඔය තුනේ පරිපාලනයේ මූලික කම තුන. ඔය එකක් වැටුනොත් ඔක්කොම ඉවරයි. වර්තමානයේ මම කියන්නේ දැන් ඔය කියපු විදිහට සංසන්දනය කරලා බලන්න පිරිහෙන ලකුණු. ඉතින් ඔය තුන නායකත්වයට ඔන්න ඔය තියෙන්න ඕනේ. ඒක තමයි පහක් කියන්නේ මම පහක් කිව්වේ. 10ක් වුණත් කියන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රධාන දේ ඔය ටික හැදුවොත් රට දියුණු වෙන්න පුළුවන්. මේ රටේ නෙවෙයි ප්‍රශ්නේ. රටේ මිනිස්සු නෙවෙයි ප්‍රශ්නේ. පරිපාලන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. කොච්චර හිරගෙවල් හැදුවත් රටේ දියුණුවක් නෙවෙයිනේ. ඔව්. ඒක රටක පිරිහීමක ලක්ෂණ. පිරිහීමක ලක්ෂණනේ. ඉස්කෝල වැහෙනවා හිරගෙවල් හැදෙනවා. ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ? අන්න රට තියෙන්න ඕන තැන නෙවෙයි රට පිරීලා කියන්නේ ඒකයි. ඔව්. පිරීලා කියන්නේ හරිය බොහොම තේරුම් ගන්න පුළුවන් බොහොම පැහැදිලිව. ඒක තමයි මම කියපු સિદ્ધාන්තේ. තියෙන්න ඕන තැන කිසිම දෙයක් නැත්තම් තියෙන්න ඕන තැන නෙවෙයි නම් තියෙන්නේ. ඒකට දාන්න පුළුවන් උදාහරණ තමයි පිරීම කියන්නේ. ඒක තමයි ඔබතුමා ඉදිරිපත් කරන යෝජනාවල් පහ. ඔව්. ඉතින් මම හිතනවා මයික් අයියගේ සම්පූර්ණ කතාව නැතත් යෝජනා පහ බලධාරීන්ගේ ඇස ගැටේවි කියලා. මයික් අයියේ අපේ සුහද හමුවේ අවසන් භාගයට කෙමෙන් ලං වෙනවා. ඔව්. දැන් බොහොම සුහදශීලී ප්‍රශ්නයක් දෙකක් තමයි අහන්න තියෙන්නේ. මයික් අයියගෙන් ප්‍රශ්නේ අහන්න කලින් මම මෙන්න මෙහෙම දෙයක් කියලා ඉන්නවා. මයික් ප්‍රනාන්දු මහත්මයා නැත්තම් අපි එතුමාගේ ඉල්ලීම් පරිදි මයික් අයියා කියලා කියන්න කිව්වා. මයික් අයියා මම මුලින්ම අඳුරගන්නේ දැන් මීට වසර සමා වෙන වසර 21කට පමණ පෙර සෙලින්කෝ රක්ෂණ සංස්ථාවේ සමාගමේ කාර්යාලයට ආවා. ඉතින් ඒ හම්බෙච්ච දවසේ ඉඳලා දැන් එතුමා සමග අපි නොයෙකුත් අවස්ථාවල වැඩ කරලා තියෙනවා. දවසක් එතුමාව මට මුණ ගැහෙනවා කොළඹ තිබෙන එක්තරා සුපිරි වෙළඳසැලකදී මමත් යනකොට එතුමත් එනවා. ඇවිල්ලා එතුමා බොහොම සුහදශීලීව කොහොමද කියලා විස්තර අහලා මම මේ දවල් ආහාරය ගන්න යන ගමන් ඔබතුමත් සහභාගී වෙනවද කියලා දැන් මේ අහලා යන ගමන් මම දුටු දෙයක් තමයි ඔහු මේ ඉදිරියට එන හැමෝ එක්කම බොහොම සුහදශීලීව hina වෙනවා. ඉතින් hina වුණාම සමහරු බොහොම සුහදශීලීව පෙරලා hina වෙනවා. මම එහිදී දැකපු දෙයක් තමයි මයික් අයියේ මේ ගොඩක් අපේ වැඩිහිටි පරම්පරාවේ ඔබ ඉතා ඉක්මනින් අඳුර ගන්න මට මතකයි එක්තරා යුවලක් මේ අර අහවල් කෙනා කියලා දැකලා කතා කරලා මයික් අයියා ඉතින් කොහොමද බොහොම සන්තෝෂයි කියලා ආවා. සමහරු hina වුණාම ලොකු වරදක් කරා වගේ මයික් අයියා දිහා බලලා රවාගෙන යනවා. ඉතින් මම මයික් අයියෙන් අහුවා ඒ වෙලාවේ ටිකක් වෙලා ගිහිල්ලා මේක දැකලා මයික් අයියේ මේ දැන් සමහරු hina වෙන්නේ නැහැ නේ. දැන් අපි නම් කරන දේ තමයි කවුරුත් hina වෙන්නේ නැහැ මාත් මම මොකටද hina වෙන්නේ කියලා නිකන් ඉන්නවා. මයික් අයියා hina වෙලා යනවා. මම මයික් අයියෙන් ඇහුවා මයික් අයියා කියනවා නෑ ඒක එහෙම නෙමෙයි. එයාලා hina නොවුනත් උනත් ප්‍රශ්නයක් නෑ. අපි අපේ හොඳ ගතිගුණ අපි හැමතිස්සෙම අපි ළඟ තියාගන්න ඕනේ. ඒක එක අවස්ථාවක්. තව අවස්ථාවක් මම දැක්කා මාලින්ද කුලරත්න මහත්මයාගේ කලාකරුවාණන්ගේ අපේ ගායන වාදන ශිල්පියා. අනිවාර්යෙන්. අතිදක්ෂ පුද්ගලයෙක්. එතුමාගේ වැඩසටහනකට සම්බන්ධ වෙච්ච අවස්ථාවේදී මයික් ප්‍රනාන්දු මහත්මයා යම් කිසි රෝගාතුර තත්වයක සිටි. ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා ඉන්නකොට ඒ රංගපෑම් සිද්ධ කරන ස්ථානයේ එතුමාට ලබා දුන්නා නිදා ගන්න ඇඳක් සුව පහසුව පිණිස මේ තියෙන රෝගාතුර තත්ත්වය නිසා. ඉතින් රෝගාතුර සිටියේදී තමයි එතුමා අපිත් සමග මේ කටයුත්තට සම්බන්ධ වෙන්න ආවේ. ඉතින් එදත් මම දැක්ක දැන් මේ යනකොට මේ ඇඳ ඔක්කොම හදලා ඇඳට ආචාර කරලා එහෙම තමයි එතුමා එන්නේ. තව දවසක් එතුමා මට හම්බ වෙන යම් තැනකදී එතකොට එතුමාට කියනවා මේ එන්න ගෙට ප්‍රශ්නයක් නැහැ කිව්වහම දැන් මේ මම දැක්ක සපත්තු දෙක ගලවනවා. පස්සේ ඉතින් කිව්වා නෑ සපත්තු දෙක දාගෙන ඉන්න කමක් නැහැ. නෑ සපත්තු දෙක ගලවලා එන්න ඕනේ. ඒකේ ගෙදරට එනකොට කරන ඒ ගෙදරට කරන ගෞරවය. තව එකක් ඒ වගේ මම දැකපු දෙයක් තියෙනවා. යම් තැනකට ගියාම මයික් ප්‍රනාන්දු මහත්මයා අපිට කියනවා මේ තේ කෝප්පය ගන්නකොට
මතක ඇතුව පීරිසියයි තේ කෝප්පේ දෙකම ගන්න. පීරිසිය තියලා තේ කෝප්පේ විතරක් අරගෙන තේ බොන්න එපා. මං අහුවා ඇයි මයික් මොකද ඒක? නෑ ඒකත් ඒ ගෙදර අයට කරන ගෞරවයක්. ඒ කරපු සංග්‍රහයට කරන කෘතගුණ දැක්වීම. මයික් අයියේ මගේ ප්‍රශ්නේ මේක. මේ වගේ ගතිගුණ අපි දැන් සාමාන්‍ය සමාජයේ දකිනවා වරදක් කරාම සමා වෙන්න කියනවා. පොඩි දේවල් දකින්න මොන හරි දුන්නාම බොහොම ස්තුතියි thank you වගේ දේවල් කියනවා. මේ වගේ ගතිගුණ දකින්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඔබට කොහෙන්ද මේ ගතිගුණ ආවේ? කොහෙන්ද මේ හොඳ ගතිගුණ මේ යහපත් දේවල් මේ වගේ දේවල් කොහෙන්ද මේක ආවේ? කොහොමද මේ දේවල් ලැබුණේ කියලා අපිට කියන්න හරි ආසයි දැනගන්න. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකෙන් කියන්න ඕනේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාගේ මේ නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන්. අර නිරීක්ෂණ ගුණය ඊටමත් වැදගත්. ඒ වගේම තමයි මේ අපි බොහොම වඩන්න ඕන දෙයක් තමයි මේ මුදිතා ගුණය කියන එක. මුදිතා ගුණය කියන එක බෞද්ධ ධර්මයේ තියෙන දෙයක්. විශේෂයෙන් ඒක ධර්මයක් අදාළ නැහැ. මුදිතා ගුණය කියන්නේ අපි තව කෙනෙක්ගේ හොඳ දෙයක් දැක්කහම ඒක ප්‍රශංසා කිරීම. අපි ස්තුතිවන්ත වෙන්නේ ඒකයි. කෙනෙක් යම් කිසි දෙයක් කරලා ඒක දියුණු තත්වයට එනකොට හොඳ දෙයක් කරපුවාම අපිට කරන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔහු යම් කිසි හොඳ දෙයක් කරපුවාම ඒක අගයන්න ඕනේ. වර්ණනා කිරීම තමයි වැදගත්. හැම කෙනෙක්ම කැමතියි තමන් කරපු දෙයක් වර්ණනා කරනවා නම් තව කෙනෙක්. අනිත් එක තමයි හොඳ දෙයක් නෑ. අනිත් එක තමයි සමාජයේ අපිට මේ අපේට ගෞරවයන් අපිට ලබා ගන්න බෑ. ඉමේජ් එක කියන්නේ. ඉමේජ් එක අපිට ගොඩනගා ගන්න බෑ. අපි ඉමේජ් එක ගොඩනගන්න අනිත් අය. තේරුණානේ? එතකොට අපි දැන් ඔය අපි ගන්න උපාධි අපි අධ්‍යාපන සුසුකම් අපි ගමු විසිටින් කාඩ් එකක්. ඒකේ නම තියමුකෝ මයික් ප්‍රනාන්දු. ගන්න උපාය දාන්න හරි ඒ ගන්න සුසුකම් ඔක්කොම දාන්නේ නමින් පස්සේනේ වලිගෙට දාන්නේ ඒවා. ඔළුවට දාන්නේ නැහැ. ඉතින් ඒකේ අදහස අපි ගන්න උපාධිය ආරෝමයේ සුසුකම් ඔළුවට ගන්න අරකයි. ඒක වලිගෙට තියාගන්න ඕනේ. හැබැයි වලිගෙත් අපිට අවශ්‍යයි. හරිනේ? එතකොට අපි ගන්න ගෞරව නාමයෙන් අපිට ඉස්සරහින් ආචාර්ය මම කියන්නේ මේ ආචාර්ය ගෞරව නාම ඔව් මේ ගන්න උපාධි නෙවෙයි අපි ගෞරව නාමයට ආචාර්ය දෙනවනේ ඔව් එතකොට දේශ බන්දු දේශ ශක්ති දේශමාන්‍ය ඒවා දාන්නේ පිටිපස්සේ නෑ ඒව දෙන්න ඉස්සරහට ඒව තමයි ඉමේජස් අපිට ලැබෙන අනිත් තනතු ඒ කියන්නේ සමාජයෙන් ලැබෙන දේවල් ඒවා අධ්‍යාපන සුසුකම් තියෙන්නේ ඒ අධ්‍යාපන සුසුකම් නැති කෙනෙක් කවුද ඉන්නේ? තියෙන ඕන කෙනෙකුට. මොකක්ද තියෙන්නේ? ඔව්. එතකොට අඩු ගානේ ඇසූ පිරු තැන් දැන් මම දැක්ක එක පවුලක් ලංකාවේ ඉන්න ළමයි දෙන ඉස්කෝලේ යවලා නැහැ. පරිසර වේදීන් හැට ඒගොල්ලෝ හදන අම්මයි තාත්තයි. කවදාකවත් ඉස්කෝලේට ගිහලා නැහැ. ඔබතුමා දන්නවා ඒක. ඒ ළමයි දෙන්න සත්තු සර්පය හොඳට අතේ තියාගෙන හැදෙනවා. කැලේක වගේ හැදෙනවා. මොකද හේතුව ඉස්කෝලේ යවලා නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ කියන්නේ අධ්‍යාපනය ලැබලා නැහැ කියලාද කියන්නේ? නෑ. අනිවාර්යෙන් අපිට වඩා ඒගොල්ලෝ දන්නවා. එතකොට අපිට අධ්‍යයන සුසුකම් තියනවා ඒ කියන්නේ කොහොම හරි. දැන් මාටින් කුල්සිංහ මහත්තයා දෙවෙනි පන්තියේ ඉගෙනගෙන විශ්වවිද්‍යාල පොත් ලිව්වේ. එතුමා දෙවෙනි පන්තියේ පමණක් ඉගෙනගෙන ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒවා අපිට සාමාන්‍ය තියෙන දේවල්. එතකොට මේ අර්ථ විශේෂයෙන් අපි අර මේ නිතරම උත්සාහ කරන්න ඕනේ සමාවෙන්න කියන වචනේ ඒක හොඳ දෙයක්. ස්තුතිය කියන එක ඊට වඩා හොඳ දෙයක්. සමාවෙන්න කියන දේවල් අඩුවෙන් පාවිච්චි කරලා ස්තුතිය කියන එක වැඩි කරගන්න. ඒකෙන් අදහස් වෙන්නේ අපි විනයගරුක හැසිරීම. නැතු සමා වෙන්න කියලා කියන්න එපා කියන එක නෙමෙයි. එපා කියන එක නෙමෙයි. දැන් වැරදක් කළොත් නේ සමා වෙන්න කියන්න ඕනේ. ඔව්. වැරදි නොකර ඉන්න පුළුවන්. වැරදි නොකර. අවේලාවේ තැනකට දොරක් අරගෙන ඇතුල් වීම සමා වෙන්න කියන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයා ගැන අපිට ඇතිවෙන ඉමේජ් එක පිරිහිලා. එයාගේ ඉමේජ් එකක් තිබුණා නම් බින්දුවටම යනවා. ඒක මොකද ඉමේජ් එක දෙන්නේ අනිත් ඇයිනේ. ඒගොල්ලෝ දුන්නාම ඒගොල්ලන්ට ගන්නත් පුළුවන්. ඔව් අනිවාර්යයෙන්. අපි හොඳ තැනකින් පුද්ගලයෙක් තියලා ඒක පොඩි වරදක් කරපුවාම කෙලින්ම මේකට අර බිල්ඩින් බ්ලොක්ස් හදලා එකක් දාපු ඔක්කොම වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒක ගල වැටලා යනවා. මිනිස්සු හරි ලීසි වැටෙන්න.
ඊට නැගිටින්න අමාරුයි. අනිත් එක අපි කවදාකවත් වැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. වැටෙනකොට නැගිටින එක තමයි ශක්තිමත් භාවය කියන්නේ. දැන් කවදාකවත් වැටලා නැහැ අපි මදාම අපි කෙලින් ඉන්නේ කවදාකවත් ඒ වගේ මිනිහෙක් වැටුනොත් වැටෙනවා තමයි. නැවතකොට වැටි නැගිටිනකොට තමයි දරුවෙක් බාන්න හිතනකොට දරුවෙක් ඉපදලා ඇවිදිනකොට කී පාරක් වැටෙනවද කියලා බලන්න. වැටලා එහෙම මින්නේ නැහැ. නැගිටිනවා. නැගිටින්න බැරි නම් අම්මා තාත්තා උදව් කරනවා. එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට අර හොඳ පුරුදු ඒක සමහරලාට මෙහෙම දෙයක් තියෙනවා. අපේ හෘද සාක්ෂිය කියලා දෙයක්ත් තියෙනවා. අපේ මනසත් අපි ඉගෙනගෙන හදාගෙන තියෙනවානේ. මේව ඉස්කෝලේ ලැබෙන දේවල් නෙවෙයි. ඉස්කෝලේ මේව ගන්නන්නේ නැහැ. දැන් අර පර්සනල් ගෲමින් කියලා කියන්නේ. හරියට හරි විදිහට ඇඳුම ඇඳලා කොණ්ඩේ පිරලා මේ ත්‍රිකෝණයෙන් අපි ගන්න මෙහෙම. මේ ත්‍රිකෝණේ ගන්නව මෙතන ටයි එකක් දානවා නම් ටයි නොට් එකත් අදාළයි. අපිට අපේ රැකියාවට කියලා දෙන දේ. අපි ත්‍රිකෝණ අනිත් පැත්ත හරවලා හරියන්නේ නැහැ. ඕන බලනකොට අපිට පේන්නේ පළවෙනි තප්පර 8ේදී තමයි මේ මිනිහා ගිය ඇතුළට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. නේ? පළවෙනි තප්පරේ 8. ඕන මිනිස්සෙක් පළවෙනි තප්පර 8ේදී අපිට හිතාගෙන වන්න කරපු කැත වැඩි කියලා හිතනවනේ. අවුරුදු 8ක් ගියනේ ඒක බලන්න. තප්පර 8යි. දොරට තට්ටු කරලා ඉවරලා දොර අයිනකොට මේ මිනිහා බැලපුවාම තප්පර 8ේදී තමයි අපි තීරණය කරන්නේ. මේක ගන්නවද නැද්ද? ඇයි? මොකක්ද වුණාම? කියලාත් අහන්න. නැත්තම් දඩස් කරලා දොර වහනවා. ඕන මිනිස්සෙක් සමාජය දකින්නකොට කතා කරනකොට අර first impression is the last impression කියලා කතාවක් තියෙනවා. ඒක බණපදයක් වගේ. ඒ කියන්නේ පළවෙනි වාර දැකීමේදී ඇතිවන හැඟීම සදාකාලිකවම යනවා. එතකොට අර ඔබතුමා ඇහුවේ ප්‍රශ්නේ. මෙන්න මේ දේවල් හොඳ දේවල්. අර දේවල් hina වුණාම hina වෙන එක. අපි වුණාම එමින hina වෙන්නේ නැහැ. ඒත් අපි hina වෙනවා ඊළඟ කෙනාත් එක්ක. එතකොට ඒකනේ ප්‍රශ්නේ. අර මනුස්ස සමහර මිනිස්සු ඔබතුමා දන්නවද? සමහර මිනිස්සුගේ තියෙන පෞකාරකමට. මේ මිනිස්සු හදවතින් hina වුණට මූණේ නැහැ. සමහර මූණෙන් hina වුණට හදවතින් නැහැ. ඔය වර්ග දෙකක් අපිට තියෙනවා. අපිට මූණට ඉස්සරහට hina වෙන්න මිනිහට වඩා අපිට රවාගෙන යන මිනිහා අපිත් එක්ක hina වෙන්න පුළුවන්. ඒ වෙන හදවතින් hina වෙන්නේ. ඒ මිනිහා hina වෙන්නේ නැත්නම් මේ මිනිහා මම අඳුරන්නේ නැහැ. ඒ නිසා මම hina වෙන්නේ නැහැ. ඒකනේ වැඩි. ඔන්න ඔතනද තියෙන්නේ. මූණේ hina වුණට හදවතේ නැත්තම් මූණෙන් රවුනකට හදවතේ තියනවා නම් වඩා හොඳ මොකද්ද? හදවතේ තියෙන එක. ඉතින් අර මිනිස්සුන්ට පුරුදු නැහැ hina. ඔබතුමා දන්නා රෝමී ගිනිගන්නේ නාට්‍ය රඟපානකොට මම සුමින්දය බන්දුලස නම් ඒක ඔඩියන්ස් එකේ ඉන්නේ. සුමින්ද සිරිසේන මහත්මයා. සුමින්ද සිරිසේන මහත්තයා. ඒතර බන්දුලි තනගේ අධ්‍යක්ෂකතුමා ඉන්නේ ප්‍රේක්ෂකාගාරයේ. අපි මේකප් කරලා කොස්ටියම් දැම්මට පස්සේ අපිත් කතා කරන්න දෙන්නේ නැත්නම් අපි කායකවත් කතා කරන්නේත් නැහැ. මොකද ඒකේ මූඩ් එකේ ඉන්න ඕනේ. ඉන්නකොට අපි දැන් සුමින්ද දැන් පළවෙනි නාට්‍යයේ පළවෙනි දර්ශනේ යනකොට මේ hina වෙනවා. මේ පළවෙනි දෙබස් යන වෙලාවත් වෙන එතන hina වෙන්න ඕනේ. දැන් අපිට එළියේ අපි මේ වේදිකාවේ ඉන්නකොට අපිට දැනෙනවා ඔඩියන්ස් එක hina වෙනවා. ඒත් අපිට සන්තෝෂයි. මේක ප්‍රහසනයන්නේ hina වෙනවා. සමහර නාට්‍ය දර්ශන වල සමහර තැන් වලට ගියාට පස්සේ hina වෙන්නේ එක්කෙනා දෙන්නයි. hina වෙන්නේ. ඒ සුමින්ද අපි ඒකට hina වෙන්නේ මොකද? අපි අර තිරෙන් හොරේන් බලනවා. 3මාර දර්ශනේ 6මාර දර්ශනේ සමහරලාට එන ආයතන වල ප්‍රධානීන් සමහර විට කෝඩ් දාගෙනත් ඉන්නවා. ලොක්කෝ සමහරව ටයි දාගෙනත් ඉන්නවා. මේ මිනිස්සු hina වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ අර ලැබුණු අර ටයි කෝට් එක නිසා ඒගොල්ලෝ ඒක මේන්ටේන් කරනවා ඒක hina වෙන්න අරකයි. හැබැයි මේ මිනිස්සු ගෙදර ගිහලා hina වෙනවා. ඒකයි. සමහර ටිකක් කරලා ගිහලා hina වෙනවා. සමහර මිනිස්සු තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු රිලැක්ස් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. සමහර මිනිස්සු hina වෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න මේක hina වෙන්නේ නැහැ. ඒක සුමින්ද එක හරි මං ගිහලා ඕක දෙන්නම් වැඩි. මං ගිහලා හිනස්සනවා කියලා කොහොම හරි බලලා කොහොම හිනස්සනවා. එතකොට අපි මුළු ඔඩියන්ස් එකම එක තලයකට ගන්නවා. ඒක මිනිස්සුන්ගේ අඩුපාඩුකම. සමහර මිනිස්සුන්ට මුදිතා ගුණේ නැහැ. ඒ කියන්නේ අර සෞම්‍ය ගතිය නැහැ. දැන් සමහර දැන් දන්නවද හොඳ වැඩක් කවුරු එක්ක කරපුවාම කතා කරලා සූපතන් නැහැනේ. අපි මෙහෙම ආරංචි වුණා මෙහෙම හොඳයි බොහොම සන්තෝෂයි. ඒක මුදිතා ගුණේ. සමහර මිනිස්සුන් ගාව මේක දන්නව හොඳයි කියලා. වැඩේ හොඳයි කියලාත් දන්නවා. මෙයා කරපු විදිහ හොඳයි කියලා කියන්නේ. ඊයර මුදිතා ගුණය වර්ධනය කළා නැහැ. වගා කරගෙන නැහැ. ඒක අඩුවක් අපේ.
ඒවා අපේ ශරීරයේ ලේ ඇට මස් නහර වල පැවැත්ම සඳහා අදාළ දේවල් තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. මේ කියලා දීලා තියෙනවා. මම එකයි කිව්වේ මුදිතා ගුණය. මේ මුදිතා ගුණය ඉතාමත් වැදගත්. ඒක තියෙන්න ඕනේ. පොඩි දරුවෙක් මොකක් කරපුවාම හොඳ දෙයක් පුතා හරි පුතා දැන් ලොකු වෙලා මෙහෙම වෙනවනේ. කොච්චර සන්තෝෂයි කියලා බලන්න. ඒක තමයි ළමයා ඉදිරියට අරන් යන්නේ. වැඩක් කරද්දී අපෝ මොකද්ද මේ කරන්නේ? අපේ ළමයා අර අල්ලපු ගෙදර ළමයා බලන්න මේ ළමයා මේ මොකෙද්ද කියලා කියපුවා ඒ ළමයා එතනම ඉවරයි. ඒකයි. අනිත් කෙනෙක් හොඳ දෙයක් කරුවාම මම මේ ගොඩාක් දේවල් කියවනවා. නමුත් මම හිතන දේවල් මම මේ කියන්නේ. ඒක මම මහා ලොකු දැනුමක් තියෙන බහුසුතියෙක් නෙවෙයි. දැන් ඔබතුමා දන්න දේවල් මම දන්නේ නැහැ වෙන්න පුළුවන්. මම මෙතන ඉන්න ලාබාලම දැනුම ඇති පුද්ගලයා වෙන්න පුළුවන්. දැන් මට කතා කරන්න අවස්ථාව දීලා තියෙනවද මම කතා කරන්නේ. දැන් මං ඔතන ඉඳලා උතුමා මෙතන ගත්තොත් උතුමා ඊට වඩා හොඳට කියයි. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මට මේ අවස්ථාව ලැබිලා තියෙන ඉතින් මං කියනවා. දැන් මේ මගේ වාරේ. ඔව්. ඉතින් මං කියනවා. අනිවාර්යයෙන්. ඒකයි මම කියන්නේ. ඉතින් අවස්ථාව ලැබුණොත් කියන්න ඕනේ. ඒක අපි හිතුවමත් නේ ඒක. ඔව්. අනිවාර්යයෙන්. ඒකයි. හොඳ ප්‍රශ්නයක් ඇවිත්. ඒ නිසා අපිත් එක්ක කවුද hina වෙන්නේ අපිට අදාළ නැහැ. සමහර අය ඉන්නවා දන්නවද? කොහේ හරි ගිහිල්ලා ඔලු උස්සලා මේ බලන්නේ නැහැ. ඒ බැලුවොත් hina වෙන්න එපා. ඒක නිසා බලන්න. ඒ නිසා බලන්නේ නැහැ. ඒ මන් දන්නේ නැහැ ඉන්නවා. මට කියලා තියෙනවා. මම කතා කරන්න එපා. එනනම් මම hina වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ පඩුව එයා වැඩක් කරගෙන යන්නේ. මට ඒක බෑ. මට බලන්න ඕනේ අනිත් අය මොනවද මං ගැන දන්න ආකල්පය කියලා. සමහර අය හොඳට කතා කරනවා. සමහර අය කතා කරනවා හොඳට hina වෙනවා. සමහර අය දැන් කපල් දෙන්න ජෝඩු ඉන්නකොට එතන සමහරකට මං සමහරකට එයාගේ පෙම්වතිය වෙන්න පුළුවන්. ඕක ජයලාල් රෝණ මාත්‍රුකට කියනවා. එතකොට මම අත්දැකීම් කියන්නේ සුපර් මාකට් වල යනකොට එහෙම ට්‍රාක් අස්සේ යනකොට කඩේ යනකොට මෙහෙම යනකොට දෙන්නෙක් එනවනේ. එනකොට මම සමහරවිට පිරිමියාම ඉඳලා බලනවා අර භාර්යාව හරි පෙම්වතිය හරි අපි දැකලා තියෙනවනේ එනවා පොඩ්ඩක් hina වෙනවා. එතන අපිත් hina වෙනවා. ඒත් අරමිනම මේ මොකද මෝ සතුට කියලා ඉන්නේ. මොකද ඒ නිසා මාව දන්නේ නැහැ. මෙයා හිතන මේ කොහේ පෙම් සම්බන්ධතාවක් නිසා යනවා කියලා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අර කෙල්ල අර මොනසයට විස්තරය කරන මේ අරයන. එයාට අල්ලන්නේ ඒක. එහෙම මිනිස්සු ඉන්නවා. සින්දුවක් අහලා රස විඳින්න නැති මිනිස්සු ඉන්නවා. පොතක් කියවලා රස විඳින්න නැති මිනිස්සු ඉන්නවා. සිනමා පටයක් බලලා රස විඳින්න නැතු ඉන්නවා. මේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ hina වුණාට පේන්නේ නැහැ. hina වෙන්න දන්නේ නැහැ. ඔබතුමා දැකලා තියෙනවද හිට්ලර් hina වෙනවා? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ හිට්ලර් hina වෙන්නේ නැහැ කියලාද? ඔහු hina වෙන අවස්ථාවලුත් තිබිලා තියෙනවා. hina වෙනකොට hina පේන්නේ නැහැ. හේතුව එයා නිතරම ඉන්නේ මෙහෙමනේ. good morning කොත් good morning. බොහොම. හමුදාය නැහැ. good morning එහෙම නැහැ. good morning. එහෙමනේ කියන්නේ. එහෙම ඉඳලා අවුරුදු ගාණක් ගිහලා මසල්ස් හිර වෙලා. ඒකට හැමදාම අර විදිහටම තමයි මේ සරත් ෆොන්සේක මාත්මෙත් එක පොඩ්ඩක් තියෙනවා. hina වෙන්න බෑනේ. ඒ මේ හිර වෙලා. ඒක එතුමා පුරුදුලා තියෙන විදිය. දැන් ශවින්ද්‍ර සිල්වා මහත්මයා hina වෙනවා. ඔව්. එයා මේ හිර කරගන්නේ නැහැ. කොහොම ඒ හමුදාවේ ඉඳලා එහෙමනේ. hina වෙන්නේ නැහැ කියලා හිට්ලර් වගේ නිකයින් මිනිස්සු ඉන්නේ hina වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිර වෙන මසල් එකක් නැහැ. ඒගොල්ලෝ හිර කරගෙන ඉන්නේ. එහෙම ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා කවදාද කියන hina වෙන්නේ එයාට මදිකමක් කියලා. තව කෙනෙක් හොඳකමක් කිව්වොත් ඒක මදිකමක් කියලා හිතන්නේ. ඒක එයාගේ පිරිහීම. මං කිය ආය අතන්ට එන්නේ. එයා ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. ඒක නාර මිනිසුත් එක්ක එයා ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. වැඩි තැනක ඉන්නේ. මිනිහෙක් වැඩි තැනක ඉන්නවනම් ඒක පිරිහීම. ඒකෙන් අදහස් වෙන්නේ මේ මං ඔක්කොම හරි හොඳයි යා කියලා නෙවෙයි. අනිවාර්යයෙන්. නමුත් මගේ අඩුපාඩු තියෙනවා ඊ මිනිස්සුන්ටත් වඩා. නමුත් ඔබතුමාගේ ඒව නැති කරගන්න. හොඳ ගති ගුණ ටිකත් ඒ අතර තියෙනවා. තියෙනවා. පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඒවා පුළුවන් තරම් වර්ධනය කරගන්නයි මේ බලන්නේ. මම මේ කියන්නේ ලෝකේ තියෙන්න ඕන දේවල්. මංගව තියෙන දේවල් නෙවෙයි. ලෝකයේ තිබිය යුතු දේවල්. ඉතින් මං හිතනවා වර්තමානයේ අලුත් පරම්පරාවල් වල ඉන්න විශේෂයෙන් දරුවන්ට ඉගෙන ගන්න දෙයක් මයික් අයියාගේ ඒ කතාවේ ඒ කොටසින් ලැබෙන්නට ඇති කියලා. මයික් අයියේ දැන් ඊළඟ ප්‍රශ්නය. මේක තමයි මට ඔබතුමා යහපත් ප්‍රශ්න කොහොම හොඳයි. ඒ කියන්නේ ඒ පුදුමාකාර ඒ කියන්නේ ගවේෂණාත්මක ප්‍රශ්න. ඒ කියන්නේ ඒක හොඳ පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්නේ. 50 ප්‍රශ්න නෙවෙයි. බොහොම විවෘතව අත්දිගයන්න කියන්න පුළුවන් දේවල් තමයි අහන්නේ. මම කියනවා. ස්තුතියි. පුළුවන් නම්. ස්තුතියි. බැරි දේවල් නම් කියන්න බෑ. අනිවාර්යයෙන්. ස්තුතියි.
ඊළඟ ප්‍රශ්නය ඔව්. අන්තිම ප්‍රශ්න දෙක. අපිට කියන්න ඔබ මේ ආපු ගමනේ කලා ක්ෂේත්‍රයේ වේවා ඔබගේ පෞද්ගලික ජීවිතේ ඒ හැම දෙයකදීම අද මේ ඉන්න තැනට එන්න උදව් උපකාර කරපු අය කවුද කියලා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. නාමිකව කියන්න පුළුවන්. ඔබතුමාට ප්‍රශ්නයක් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මට රැකියාවේ වේවා ඕනම දැන් මුලදිම මට මේ ජීවිතේ ගත කරන්න මේ විදිහට ඉන්න ගොඩක් දේවල් කියලා දෙන අම්මා. අම්මගෙන් තමයි ගොඩක් දේවල් මම ඉගෙන ගත්තේ. අම්මා ගොඩක් දේවල් කියනවට වඩා කරලා පෙන්නනවා. දැන් ඒ කියන්නේ අම්මව නිරීක්ෂණය කරලා ඉගෙන ගන්න ඕනේ කෙනෙක්. අන්න එහෙමත් එයා මේ සමාජයේ කියන්නේ නැහැ නිරීක්ෂණය කියන්නේ නැහැ නිරීක්ෂණය. ඒක දවසක් මට මතකයි මම ඔය බදුල්ල මධ්‍යම විද්‍යාලයේ A level කරන පන්තියේ මම උදේ කැරටින් කරලා දැන් මම විතර ශිෂ්‍ය නායකත් වෙලා කැරටින් කරලා මේ ගෙදර ඇවිල්ලා යන්න ඕනේ. අම්මා තේ එක හදලා දුන්නා බිව්වා මම ගියා. ඊට පස්සේ හවස ගෙදර ඇවිල්ලා බලපුවම තේ කෝප්පයක් නැහැ. අනිත් ඔක්කොම තේ බොනවා මට නැහැ. ඒ වගේ කෝතේ තේ කෝප්පය අරගෙන. ඉතින් මං කෝප්පේ අන්න කුණු වලට දැම්මා. බලපුව එයි තේ කෝප්පේ හොදලා නැහැ. දැන් ඒක තමන් බීපු තේ කෝප්පේ තමන් හොදලා. එතකොට මට හිතන්න පුළුවන් ඒ කාලේ මේ මොකද්ද මේ වැඩේ මම තේ කෝප්පේ අන්න ඒක තමයි දුන්න පුහුණුව. දැන් අද වුණත් මට කාපු පිකාන හොඳට හොදන්න පුළුවන්. බීපු තේ එක හොඳට හොදන්න පුළුවන්. සමහර ඔය හෝටල් වල ගිහලා කාලෙත් මම පිකන් හොදන්න හදනවා. එතකොට ඒ කියන්නේ පුරුදු වෙලා. ඒකේ විතරන්නේ මට උයාගෙන ගන්නත් පුළුවන්. රසට උයන්න පුළුවන්. රසට උයාගෙන ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් වෙලාවක පුළුවන්. රස විඳින්න ඔබගේ ආහාර පුළුවන්. මොකද හේතුව ඒ දුන්න පුහුණ. ඒක තමයි කිය අම්මා. අනිත් එක දැන් කලා ශාස්ත්‍රයේ මම මතක් කරන්න ඕනේ කීප දෙනෙක් ඉන්නවා. දයානන්ද ජයවර්ධන මහත්මයා. එතුමා මට තාත්තා කෙනෙක් වගේ. එතකොට බන්දුල විතානගේ මහත්මයා තාත්තා කෙනෙක් වගේ. මට සැලකුවෙත් ඒ වගේ. එතකොට ඒවා ගොඩක් ශාස්ත්‍රයේ ඉන්නවා. අනිත් එක සුනිල් රත්නායක මහත්මයා ටෙලිවියෝ. බර්ට්‍රම් නිහල් මහත්මයා. එතකොට මේ මෑතකදී විශේෂයෙන් මට හැරෝම් ලක්ෂ ගොඩක් මට ලබා දුන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා. එතුමා මාං ගැන විශ්වාසය තියලා පුදුමාකාර බැරෑරුම් වැඩ මාට බාර දුන්නා. කියන්නේ චරිත වලට මම තෝරගත්තා. මට කියන මතකයි දියදුණු ආකාශය කියන චිත්‍රපටයේට විශේෂයෙන්ම ශ්‍රියානි අමරසේන මහත්මියව දැම්මා ඉතුමයයි මාවයි රඟපාන්න. මේ කියන්නේ අර අපි හේමල්ගේ අම්මයි තාත්තයිට. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ශ්‍රියානි අමරසේන මහත්මිය විදිහේ දෙවඟනක් වගේ අපි දකින්නේ. ඉතින් ඉතුමියගේ චිත්‍රපටයක් බලනවා දැස නිසා. ඒ චිත්‍රපට කල්යාණි ගංගා ඒ වගේ චිත්‍රපටයක් බලනවා. බලපුවාම එයත් එක්ක මට රඟපාන්න තියෙනවා. දැන් හස්බන්ඩ් වයිෆ් නෙමෙයි අඩු ගානේ මේ ළඟින් ඉන්නවත් අපිට සුසු නැහැ. ඒගොල්ලෝ වගේ පූජනීය චරිත. එයත් එක්ක රඟපාන්න ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මා විශ්වාස කරලා දැම්මා කියන්නේ ඒක විශේෂ දෙයක්. ඉතින් ඒ වගේ ලොකු හැරෝම් ලක්ෂණ එහෙම දෙන්නේ නැහැ මිනිස්සු. දන්නවද? එහෙම අවස්ථාවල දෙන්නේ නැහැ. මේ රටේ මේ ලෝකේ මිනිස්සු මේ රෝකේ දියුණු වෙලා නැති වෙන්නේ එකම හේතුවක් තමයි වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුට අවස්ථාව දෙන්නේ නැති එක. ක්‍රිකට් ගහන්න පුළුවන් මිනිහට ෆුට්බෝල් ගහන්න දුන්නාම ඒක හැදෙයිද? ඒ මිනිහා ෆුට්බෝල් ගහන්න ඉගෙන ගන්න තව අවුරුදු 5ක් යනවා. ඒකට කාලේ ඉවරයි. රට හැදෙන්නේ නැහැ. මම කියන්නේ ඒකයි. ඒක මම කියන සාධාරණයි කියලා මම හිතනවා. ඉතින් ඒ පිළිතුර උට මම ලැබුණා කියලා හිතනවා. අනිවාර්යයෙන්. ඔව්. අවසාන ප්‍රශ්නය. මොනවද ජීවිතයේ ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ කලා ක්ෂේත්‍රයේ වේවා එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතේ ওই දෙකේම. ඔව් අත් වශයෙන්ම පෞද්ගලික ජීවිතේ මගේ ලොකු බලාපොරොත්තු නැහැ. කලා ක්ෂේත්‍රයේ නම් අත් වශයෙන්ම යම් ගොඩාක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අත් වශයෙන්ම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගොඩාක් තියෙනවා. බලාපොරොත්තු ඇතිව ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න අමාරුයි. හැබැයි එදිනෙදා අපි කරන්න ඕනේ කළ යුතු දේ කරගෙන ගියාම අපි යම් කිසි තැනකට තල්ලු වෙලා යනවා. මොකද බලාපොරොත්තු වුණාට පස්සේ මේ තියෙන වර්තමාන පරිසරයන කරන්න බෑ. එකඟයි මම ඔබත් එක්ක. එතකොට ඒක කරන්න බැරුණා අපිට හැබෙන්නේ කාට මේ කනගාටු නිකන් එතකොට අපිට ලැබෙන කිරණේ බොහොම නිකන් අපේ ඕරයකට හරි නෑ. කලකිරීම සහගතව තමයි. කලකිරීම. අපි අර සුදු දුමක් නෙමෙයි දකින්නේ කළු දුමක්. එතකොට ඒක අපිට සන්තෝෂ වෙන්න බෑ. ඒ නිසා අපි තේරුම් අරගෙන අපිට කරන්න තියෙන පුළුවන් තරම් හොඳ දේවල් කරගෙන යනකොට
අපි හොඳ තැනක ඉඳී. ඒක මම කිය හොඳ තැනක ඉන්නවා කියන සාර්ථකයි. වැරදි තැනක හිටියොත් අසාර්ථකයි පිරිහීමයි. ඉතින් මයිකයේ බොහොම සුහද කතා බහක නිරත වුණා. රෙකෝ ලැබ්ස් TV වෙතින් ගෙනාපු සුහද හමුවේ ඔබතුමාගේ සහභාගීත්වය ඉතාම අපයාගේ කොට සලකනවා. ඇත්ත වශයෙන්ම මාත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ඇත්ත වශයෙන්ම මේ වගේ මේක මල් යායක හිටියා වගේ තමයි මට දැනෙන්නේ. ඔව්. එතකොට මේක මේ හැමතැනම මල් වලින් පිරලා තියෙනවා වගේ තමයි දැනෙන්නේ. ඔබතුමා හැම ප්‍රශ්නයි ඔබතුමාගේ ඒ සුහදශීලී බවයි අනිත් මෙතන ඉන්න සෑහෙන මේ ඉන්න අය ඔක්කොගෙම සුහදශීලී බවයි මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාවක් ලබා දීම ගැන. මේ කියන්න. ඒක ඔබතුමා ඕක පැහැදිලිව අහගෙන හිටියන්ද ලේසි මේක අර තර්කානුකූල වැඩසටහන නෙවෙයිනේ. ඉතින් මං කියන දේ අහගෙන හිටියා. ඒ අහගෙන හිටි දේ සමහරයට හොඳ වෙන්න පුළුවන් සමහරයට වැරදි වෙන්න පුළුවන්. නමුත් මගේ හිතට මම මුලදීම කිව්වෙත් ඒකයි. මට හිතන දේ මම කිව්වේ මම කියපු දේ හැම එකක් ගැනම මම කියනවා. මයිකේ අපේ ආගමික ශාස්ත්‍රවරුන් කියපු දේවල් පවා හොඳ සහ නරක විදියට දකින මිනිස්සු ඉන්න ලෝකෙක අනිවාර්යයෙන් ඔබතුමා කියපු දේවල් වැරදි කියලා හිතන අය ඉන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නැහැ කියලා. ඉතින් රෙකෝ ලැබ්ස් TV සුවද හමුවට සහභාගී වට ස්තුතියි. යන්න කලින් අපෙන් පුංචි තිලිනයක් ඔබට තියෙනවා රෙකෝ ලැබ්ස් TV ඉතින් අපේ තිලිනය පිළිගන්න කියලා ආදරෙන් කියනවා. බොහොම ස්තුතියි. මතක හිටින්නට යමක් අනිවාර්යෙන් මේක දැන් මේකත් මට මතක හිටිනවා. ඔහොම තිබුණා. මේව තිබුණත් මතක හිටිනවා. ඔව්. මේ ඇතුලේ තියෙන දේ නේ වටින්නේ. මේ දුන්න දේ තමයි වටින්නේ. ඒ කියන්නේ මෙතන අර තිබුච්ච අර සුහදශීලී භාවය මේ මෙතන යන කිරණේ අපිට හරි වටිනවා. දැන් මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා නෙමෙයි ප්‍රශ්නේ. මේ දුන්න දේ. ඒකට මේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මට ඔබතුමාට ආපහු දෙන්නත් හිතෙනවා. බොහොම සන්තෝෂෙන් මේක මගේ හදවතේ හොඳම තැන මන් තියාගන්නවා. බොහොම ස්තුතියි අප ගැන දැක්වූ අදහස් වලට. ඉතින් කොහොම වුණත් මයික් අයියා දැන් කතා මැද්දේදී කිව්වා ගීත ගායනයේ දක්ෂයි කියලා. ඒ කියන්නේ පුළුවන්කමක් තියනවා කියලා කිව්වේ. දක්ෂයි කියලා නෙමෙයි අත්‍තරම ආසාවක් තියනවා කියලා කිව්වා. ඒ කියන්නේ දැන් මේ රංගපෑම එතකොට හඬ කැවීම නොයෙකුත් දේවල් වල මට මතක විදිහට ඔබ මුවන් පැලසෙත් මෑතකදී. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ ගායනයටත් ආසාවක් දක්වනවා කියලා කිව්වා. සින්දුවක් අපි කියමු නේද? සින්දුවත් ගීතයත් මොකද ඔබතුමා හිතන්නේ ගීතයක්? ඔව් ඇත්තටම මේ සංගීතය කියන එක ඉතාමත් වැදගත් දෙයක් නේ. අර කියවනක් තියෙනවා මේ දෙවියන්ට වඩාත්ම ලං වෙන්න පුළුවන් මාධ්‍ය තමයි සංගීතය. ගායන වෙන්න පුළුවන්, වාදනය වෙන්න පුළුවන්. මේ මොකද ඒක සෞම්‍යනේ. දැන් ඒ කියන්නේ වචන ලක්ෂයකින් කියන්න පුළුවන් දේ අපේ ගීත රචකයන් ඒ අර සුළු දෙයකින් ඉදිරිපත් කරන මොකද ඒ කවියකට වඩා අමාරුයි ගීතේ. අනිවාර්යයෙන්. කවි පන්තියකින් තමයි හුඟක් දේවල් කියන්නේ. නමුත් ගීතයක් හැම දෙයක්ම අඩංගු වෙලා සම්පීඩනය කරලා ගීත රචකයා ඒ තප්පර ඒ කියන්නේ විනාඩි ගාණක් ඇතුළත ඔක්කොම කියන්න පුළුවන් විදිහේ වචන පදවලක් සකස් කරනවා. කෝරස් එකනේ වර්ස් එකනේ හැමදේම කියවෙන්නේ. ඒක බොහොම සංකීර්ණ දෙයක් ගීතයක් රචනා කරනවා කියන එක. ඒකට තනුව නිර්මාණය කරන දේ ඊට වඩා සංකීර්ණයි. ඒක ඒ දෙකටම සාධාරණත්වයක් දාලා ගීතේ ගායනා කරනවා කියන එක තවත් දෙයක්. ඒක ලොකු අර හොඳ ප්‍රබල කණු තුනක්. එහෙනම් ගීතයට සාධාරණයක් ඉෂ්ට කරමින් ඉතින් ගීතයක් අපි ගායනා කරමු. හොඳයි. බොහොම සතුටුයි. එහෙනම් ගීතයත් සමගින් අපි අදට සමුගෙන යනවා. මයික් අයියාගේ ගීතය ගායනා කරන අතරතුරේදීම අපි සමවරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන නැවතත් ඉතා ඉක්මනින්ම දවසක මයික් අයියා වගේම අපේ කලා ක්ෂේත්‍රයේ කෙනෙක් හොබේවා. මයික් අයියා බලාපොරොත්තු වෙන නොයෙකුත් ක්ෂේත්‍ර වලට සම්බන්ධ මෙම වැඩසටහන ඉදිරියේදී සහභාගී කරගන්න සියලු දෙනාටම වැඩක් ඇති විදිහේ වැඩක් කරන්නට හැමෝටම ශක්තියක් වෙන විදිහේ දෙයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කලාවට සම්බන්ධ ඒ වගේම වෛද්‍යවරුන් ව්‍යවසායකයන් ඒ වගේ අයව සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැනි කෙනෙක් ඉදිරියේදී සම්බන්ධ කරගැනීමේ බලාපොරොත්තු ඇතුව අපි එන මයික් අයියාගේ ගීතයත් සමග අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි. යහපතක්ම වේවා. එසේම වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා. එසේම වේවා. ආයුෂ බොහෝ වේවා. එසේම වේවා. ජය වේවා. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා අපි සමු ගන්නවා.
දෛව යෝගයකින් නොවේදු හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ දෛව යෝගයකින් නොවේදු හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරු තුමියයි යෞවනේ ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරු තුමියයි යෞවනේ ශෝකයේ හෘදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි දෛව යෝගයකින් නොවේදු හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ ඔබ හමුනේ නදුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිනිලයි ජීවිතේ නදුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිනිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරල් තරංග